අයිබෝන් අපි මේ පටන් ගන්නේ රජයේ ගණකාධිකාරී සේවය සඳහා වන විභාගයේ ආර්ථික විද්‍යා විශ්ලේෂණය කියන විෂයේ පළවෙනි දේශනය. ඒක නිසා මුලින්ම මම දේශනය පටන් ගන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. ආර්ථික විද්‍යා විශ්ලේෂණය කියන විෂය යටතේ අපි හදාරන්න ඕන මොන වගේ කොටස්ද, ඒ විෂය සම්බන්ධයෙන් අපි දැනුවත් වෙන්න ඕන මොන වගේ දේවල්ද කියන කාරණේ. මුලින්ම මම මෙහෙම කිව්වොත් අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තු පිරිසක් තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ ආර්ථික විද්‍යාව විෂයක් විදිහට ඉගෙන ගත්තු හැමෝම දන්නවා. එහෙම නැති අයට අද දැනගන්න පුළුවන් ආර්ථික විද්‍යා විෂය ප්‍රධාන වශයෙන් අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. සාර්ව ආර්ථික විද්‍යාව සහ සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා. සාර්වාර්ථික විද්‍යාව තුල අපි සාකච්ඡා කරන්නේ ආර්ථිකය සමස්තයක් විදිහට අරගෙන. අපි කියනවා මැක්‍රෝ ඉකොනොමික්ස්. ඒ කියන්නේ මුළු ශ්‍රී ලංකා ආර්ථිකයම එකට අරගෙන කතා කරොත් ඒක කතා කරන්නේ සාර්වාර්ථික විද්‍යාව. සාර්වාර්ථික මුළු රටේම තියෙන දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මුළු රටේම දලදේශීය නිෂ්පාදිතය කොච්චරක්ද? රටේම දලදේශීය නිෂ්පාදනය කොච්චරද? ඇමරිකානු ඩොලර් බිලියන කීයක්ද ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය? ඒක සාර්වයි මුළු රට ගැන. වගේම ලංකාවේ උද්දමන අනුපාතය කොහොමද? ඒක සාර්වයි නේ මුළු රට ගැනම. ලංකාවේ සේවා නියුක්තිය කොහොමද? සේවා වියුක්තිය කොහොමද? ඒක සාර්වයි මුළු රට ගැනම. වගේම ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනයේ තත්ත්වය, ඒ වගේම අපි ගත්තොත් ලංකාවේ විදේශ විනිමය අනුපාතය, මේ වගේ මුළු රටම සමස්තයක් විදිහට අරගෙන අපිට කතා කරන්න පුළුවන් මාතෘකා තියෙනවා. අපි ඒව කියනවා සාර්වාර්ථික විද්‍යා මාතෘකා. මැක්‍රෝ ඉකොනොමික්ස් ටොපික්ස් තියෙනවා. ඒ වගේම තමයි අපි ආර්ථික විද්‍යාව ඇතුලේ මැක්‍රෝ ඉකොනොමික්ස් සාර්වාර්ථික විද්‍යාව වගේම තව කතා කරන දෙයක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ මුළු රට ගැන නෙමෙයි. රටක් තුල තියෙන එක කුඩා නිෂ්පාදන ආයතනයක්. අපි ගොතින් අපේ රටේ තියෙන එක නිෂ්පාදන ආයතනයක් අරගෙන අපි කතා කරනවා මේ නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන පිරිවැය, ඒගොල්ලොන්ගේ ආයභාරය, ඒගොල්ලොන්ගේ වියදම්, ඒගොල්ලොන්ගේ ලාභ, ඒගොල්ලෝ යෙදවුම් භාවිතා කරන ආකාරය සහ ඵලදාව, ඔය වගේ තනි නිෂ්පාදන ආයතනයක් ගැන කතා කරොත් ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. ඒ විතරක් නෙමෙයි. අපි ආර්ථිකය තුල ඉන්න තනි පුද්ගලයෙක් අරගෙන එයා ගැන කතා කරනවා. එක මිනිස්සෙක්, එක පුද්ගලයෙක් ගැන කතා කරොත් ඒකත් මොකද්ද? ඒකත් සූක්ෂම ආර්ථික විද්‍යාව. තනි පුද්ගලයෙක්ගේ උපයෝගීතාවය, තෘප්තිය, පරිභෝජන වියදම, ආදායම, ඒක සූක්ෂම ආර්ථික විද්‍යාව. තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන්, නැත්නම් කුටුම්බයක්, එක ගෙදරක්. එක ගෙදරක් ගැන කතා කරනවා, කුටුම්බයක් ගැන. කුටුම්බයක ආදායම, පරිභෝජන වියදම, මේව සූක්ෂම ආර්ථික විද්‍යාව. එහෙම නැත්නම් රටේ තියෙන එක භාණ්ඩයක්, මොකක් හරි එක භාණ්ඩයක්, එක පාන්. එහෙම නැත්නම් පෙට්‍රල්. එහෙම නැත්නම් අපි ගත්තොත් සහල්. මේ වගේ තනි භාණ්ඩයක් අරගෙන භාණ්ඩයක නමක් සඳහන් කළා. පාන් වල මිල, පාන් වල ඉල්ලුම, පාන් වල සැපයීම. එතකොට එක භාණ්ඩයයි. ඒ වගේම සහල් වල මිල, සහල් ඉල්ලුම, සහල් සැපයීම, පෙට්‍රල් මිල, පෙට්‍රල් ඉල්ලුම, පෙට්‍රල් සැපයීම. මෙන්න මේ වගේ තනි දේවල් කතා කරොත් ඒක මොකද්ද? සූක්ෂම ආර්ථික විද්‍යාවට වැටෙන්නේ. ඒ කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ එක්කෝ තනි නිෂ්පාදන ආයතනයක්. නැත්නම් තනි පුද්ගලයෙක්, නැත්නම් තනි කුටුම්බයක්. එහෙම නැත්නම් අපි ගත්තොත් තනි භාණ්ඩයක්, පාන්, සහල්, පෙට්‍රල්, මේ වගේ කුඩා දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීම තමයි සූක්ෂම ආර්ථික විද්‍යාවේදී කරන්නේ. ඒකට අපි කියනවා මයික්‍රෝ ඉකොනොමික්ස් කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාව. සාර්වාර්ථික විද්‍යාවේදී අපි හදාරන්නේ ආර්ථිකයේ සමස්තයක් විදිහට අරගෙන. ඒ ආර්ථිකයේ සාර්වාර්ථික විද්‍යාවේදී අපි හදාරන්නේ මේ සමස්තයක් විදිහට අරගෙන ඒ ආර්ථිකයේ තියෙන දලදේශීය නිෂ්පාදිතය, ආර්ථිකයේ මිල මට්ටම්, හා උද්දමන, රටේ සේවා වියුක්තිය, නියුක්තිය, විදේශ විනිමය අනුපාත, මේ වගේ සමස්තයක් විදිහට අරගෙන තමයි සාර්වාර්ථික විද්‍යාවේදී කතා කරන්නේ. දැන් මම හිතනවා පොඩ්ඩක් අහපුවම මතක් වුණා මොකක්ද සාර්වාර්ථික විද්‍යාව කියන්නේ, මොකක්ද සූක්ෂම කියලා. රයිට්. අපි මේ රජයේ ගණකාධිකාරී විභාගයේදී අපි මේ හදාරන මේ විෂය අපි කියනවා මොකද්ද? ආර්ථික විද්‍යා විශ්ලේෂණය කියලා. ඒතර ආර්ථික විද්‍යා විශ්ලේෂණය යටතේ අපි වැඩිපුර කතා කරන්නේ සාර්ව ආර්ථික විද්‍යාව වෙන මාතෘකා. ඒ කියන්නේ රට සමස්තයක් විදිහට අරගෙන ඒ සමස්තය
සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. මොකද අපි දන්නවා ගණකාධිකාරීවරයෙක් විදිහට එයා කටයුතු කරන්නේ ඔපරේෂනල් ලෙවල් එකේ නෙමෙයි ඊට උඩ මැනේජරල් ලෙවල් වල. එතකොට ඒක තුල ගණකාධිකාරීවරයාට සිද්ධ වෙනවා විවිධ තීන්දුව తీරන ගන්න ආයතනයක. අන්නේ ආයතනයක තීන්දුව తీරන ගන්නකොට එයාට සමහරක් වෙලාවට මැක්‍රෝ එන්වයරන්මන්ට් එක සාර්ව පරිසරය විශ්ලේෂණය කරන්න වෙනවා. සාර්ව පරිසරයේ තියෙන යම් යම් සිදුවීම් වලට සංවේදී වෙන්න වෙනවා. එතකොට එයා දැනගන්න ඕන සාර්ව ආර්ථිකය ගැන එයාට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට සාර්වාර්ථික විචල්යන් පිළිබඳ එයාට යම් අවබෝධයක් තියෙන්න ඕනේ. එතන මෙන්න මේ මැක්‍රෝ ඉකොනොමික්ස් වල එන මේ සාර්ව ආර්ථික න්‍යායන් තමයි අපි වැඩිපුර ආර්ථික විද්‍යා විශ්ලේෂණය යටතේ කතා කරන්නේ. සූක්ෂම ආර්ථික න්‍යායනුත් නැතුවා නෙමෙයි තියෙනවා. නමුත් වැඩිපුර මේ ආර්ථික විද්‍යා විශ්ලේෂණය කියන විෂය බර වෙන්නේ සාර්ව ආර්ථික න්‍යායන් දෙසට. එතන මේ සාර්වාර්ථික න්‍යායන් ගැන කතා කරන මේ තමයි අපි වැඩිපුර මෙතන සාකච්ඡා කරන්නේ. මේ ආර්ථික විද්‍යා විශ්ලේෂණ විෂය තුල අපිට මොනවද තියෙන මාතෘකා සාකච්ඡා කරන්න. මම එක ප්ලෑන් එකක් දුන්නොත් අපිට තියෙන මාතෘකා තමයි එක මාතෘකා මම තියෙන මාතෘකා ටික මම කොටස් 6කට බෙදලා සාරාංශ කරනවා. ආර්ථික විද්‍යා විශ්ලේෂණය කියන විෂයේ තියෙන මාතෘකා ටික මම කොටස් 6කට බෙදන්නම්. 6කට බෙදලා සාරාංශ කරන්නම්. 6කට බෙදලා සාරාංශ කරොත් මට ගන්න පුළුවන් පළවෙනි එක සාර්වාර්ථික විචල්යන් අවබෝධ කර ගැනීම. නැත්නම් අපි කියමු පළවෙනි මාතෘකාව තමයි සාර්ව ආර්ථික විචල්යන්. කෙටියෙන්ම ගත්තොත් සාර්ව ආර්ථික විචල්යන්. කාට හරි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. සාර්ව ආර්ථික විචල්යන්. සාර්වාර්ථික විචල්යන්. ඒ කියන්නේ අපි කතා කරනවා රටේ ජාතික නිෂ්පාදිතය, මිල මට්ටම, ඊට පස්සේ ගෙවුම් ශේෂ ලේඛනය, සේවා නියුක්තිය, වියුක්තිය වගේ සාර්වාර්ථික විචල්යන්. ඒව ගැන අපි කතා කරන්න ඕන. සාර්වාර්ථික විචල්යන්. ඊළඟට අපි දෙවෙනියට කතා කරන්න ඕන. දෙවෙනි මාතෘකාව මට මෙහෙම ගන්න පුළුවන්. සමාහාර ඉල්ලුම් සංරචක. ඉල්ලුම් සංරචක හා ජාතික ගිණුම්. ජාතික ගිණුම්කරණය. මම මේ මාතෘකාවල් ගන්නකොට ගත්තේ මාතෘකාව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදිහට සහ ඒ මාතෘකාවෙන් කියවෙන දේ සාරාංශය ගත්තේ. නැත්නම් ඔයිට වඩා දිගට මාතෘකාව තියෙන්නේ. රයිට්. එතකොට අපි මෙතන කතා කරන්නේ සමාහාර ඉල්ලුම් සංරචක. සමාහාර ඉල්ලුම්, ඒ කියන්නේ රටක භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම, සමාහාර ඉල්ලුම. සමාහාර ඉල්ලුම සමන්විත වෙන්නේ කොහොමද? පුද්ගලික පරිභෝජන වියදම, ආයෝජන වියදම, රාජ්‍ය පරිභෝජනය, ශුද්ධ අපනයන වලින් සමන්විත වෙන සමාහාර ඉල්ලුම් සංරචක අපි උගන්වනවා පස්සේ ඒවා සහ ඊට පස්සේ ජාතික ගිණුම්. රටක දළදේශීය නිෂ්පාදිතය ගණනය කරන්නේ කොහොමද? ආදායම්, වියදම්, නිමැවුම් ප්‍රවේශ භාවිතා කරලා. අන්න ඒවා තමයි අපි මෙතන ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි මාතෘකාව අන්තර්ජාතික වෙළඳාම සහ ආර්ථික සංවර්ධනය. අන්තර්ජාතික වෙළඳාම. අන්තර්ජාතික වෙළඳාම. වෙළඳාම හා ආර්ථික සංවර්ධනය. ආර්ථික සංවර්ධනය. මෙතන අන්තර්ජාතික වෙළඳාම හා ආර්ථික සංවර්ධනය කියලා කිව්වහම අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාතික වෙළඳාම ගැන කතා කරනවා. අන්තර්ජාතික වෙළඳාමේදී අපි කතා කරන්න ඕන අන්තර්ජාතික නැත්නම් අපි කියන විදේශ වෙළඳාම කියලා. මේ අන්තර්ජාතික වෙළඳාමදී නැත්නම් විදේශ වෙළඳාමේදී අපි කතා කරන්න ඕන මේ අන්තර්ජාතික වෙළඳාමට විදේශ වෙළඳාමට පදනම් වන න්‍යායන් මොනවද කියලා. ඒ කියන්නේ මේ අන්තර්ජාතික වෙළඳාමට පදනම් වන න්‍යායන් රාශියක් තියෙනවා. අපි ගත්තොත් සාපේක්ෂ වාසි න්‍යාය, නිරපේක්ෂ වාසි න්‍යාය වගේ සරල න්‍යායන් වගේම තව හෙක්ස්ටෝලින් තියරි එක වගේ තා සංකීර්ණ න්‍යායන් දක්වා අන්තර්ජාතික වෙළඳාමට පදනම් වන විවිධ න්‍යායන් රාශියක් තියෙනවා. අපි මේ න්‍යායන් සම්බන්ධයෙන් යම් දල අවබෝධයක් ලබා ගන්න ඕන. ඊළඟට අපි අන්තර්ජාතික වෙළඳාමේදී අපිට ඉතා වැදගත් වන වෙළඳ අනුපාත, ආදායම් වෙළඳ අනුපාත, ඒ වගේම අන්තර්ජාතික වෙළඳාමේ ලංකාවේ අපනයන සංයුති, ආනයන සංයුති, ඒවා ඇති වෙලා තියෙන ට්‍රෙන්ඩ්, ඊට පස්සේ ආරක්ෂණවාදය, ආනයන, තීරුබදු මේ හැමදේම අපි
සාකච්ඡා කරනවා අන්තර්ජාතික වෙළඳාම යටතේ. ඊට පස්සේ අපි කතා කරන්න ඕන ආර්ථික සංවර්ධනය. කියන ඉකොනොමික් ඩෙවලොප්මන්ට්. මේක යටතේ ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, තිරසාර සංවර්ධනය, සමාජ සංවර්ධනය මේ වගේ විවිධ මාතෘකා අපි කතා කරනවා. ආර්ථික සංවර්ධනයට අදාළ වගේ දරිද්‍රතාවයේ පැතිකඩවල් මේ සියල්ල ආවරණය වෙනවා. ඊළඟට අපි එනවා ඊළඟ මාතෘකාව අපිට කියන්න පුළුවන් අන්තර්ජාතික මූල්‍ය කියලා. අන්තර්ජාතික මූල්‍ය මම මේ කෙටියෙන් කිව්වොත් කියන්න අන්තර්ජාතික මූල්‍ය. අන්තර්ජාතික මූල්‍ය සහ විදේශ ඍජු ආයෝජන. විදේශ ඍජු ආයෝජන foreign direct investments කියලා කියන්නේ විදේශ ඍජු ආයෝජන, රාජ්‍ය ණය කළමනාකරණය සහ රාජ්‍ය ණය කළමනාකරණය. ණය කළමනාකරණය government debts management, රාජ්‍ය ණය කළමනාකරණය. ණය කළමනාකරණය. රාජ්‍ය ණය කළමනාකරණය. එතකොට අපි ඔන්න ඔය දේවල් කතා කරන්න ඕන. මේ මාතෘකාව යටතේ කතා කරන්න ඕන අන්තර්ජාතික මූල්‍ය. අන්තර්ජාතික මූල්‍ය කියලා කිව්වහම විශේෂයෙන්ම අපි balance of payment එක ගෙවුම් තුලනයත් එක්ක ගෙවුම් තුලනේ ජංගම ගිණුම්, ප්‍රාග්ධන ගිණුම්, මූල්‍ය ගිණුම්, ගෙවුම් තුලනේට අදාළ සංචිත වත්කම් වෙනස් වීම මේ සියල්ල එක්ක අන්තර්ජාතික මූල්‍ය, ගෙවුම් තුලන ලේඛනය, balance of payment කතා කරන්න. ඊට පස්සේ රටේ ආනයන ශක්තියතා ඒවා කතා කරන්න ඕන. ඊට පස්සේ අපි අන්තර්ජාතික මූල්‍ය යටතේ විදේශ විනිමය අනුපාත තීරණය වීම, රුපියල් අවප්‍රමාණය, ඒකේ ප්‍රතිවිපාක මේ දේවල් කතා කරන්න ඕනේ. ඊට පස්සේ විදේශ ඍජු ආයෝජන foreign direct investments වල වර්තමාන තත්ත්වය, ලංකාවට ප්‍රධාන වශයෙන් foreign direct investments එන්නේ මොන රටවල් වලින්ද? ඒවායේ ඵලදායීතාවය කොහොමද? ඒ වගේ දේවල් අපි කතා කරන්න තියෙනවා. ඊළඟට ඊටාම වැදගත් කොටසක් තියෙනවා government debt management, රාජ්‍ය ණය කළමනාකරණය. රාජ්‍ය ණයවල වර්තමාන තත්ත්වය කොහොමද? රාජ්‍ය ණය පිළිබඳ වර්තමානයේ පවතින දර්ශක මොනවද? ඒ දර්ශකවල තත්ත්වය කුමක්ද? ඒ රාජ්‍ය ණය සම්බන්ධයෙන් අපි කතා කරන්න තියෙන රාජ්‍ය ණය ගැනීම වල ප්‍රතිවිපාක මොනවද? ඒ හැමදේම අපි මේක යටතේ කතා කරනවා. මම මේ ගොඩාක් කෙටියෙන් කියාගෙන යන්නේ ඊට වඩා ගොඩක් දේවල් මේ යටතේ කතා කරන්න තියෙනවා. ඊළඟට අපි කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, financial systems. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ෆයිනෑන්ෂල් සිස්ටම් එක යටතේ අපි කතා කරනවා ලංකාවේ ෆයිනෑන්ෂල් සිස්ටම් එක ශ්‍රී ලංකාවේ මේ මූල්‍ය පද්ධතිය කොහොමද හැදිලා තියෙන්නේ, මොනවද මේකේ සංරචක. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, ඊපස්සේ අනිකුත් වාණිජ බැංකු, අනිකුත් මූල්‍ය ආයතන, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ තියෙන ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්, මූල්‍ය උපකරණ මොනවද මේකේ භාවිතා වෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙන මූල්‍ය යටිතල පහසුකම් මොනවද මේ මූල්‍ය පද්ධතිය තුළ තියෙන. ඊළඟට මේ මූල්‍ය පද්ධතිය නියාමනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව, ඒක ගැන කතා කරන්න තියෙනවා. එතකොට ලංකාවේ තියෙන මූල්‍ය වෙළඳපළවල්, කොටස් වෙළඳපළ වගේ ප්‍රාග්ධන වෙළඳපළවල්, ඒ වගේම මුදල් වෙළඳපළවල් වලින් සමන්විත මූල්‍ය වෙළඳපළ ගැන කතා කරන්න තියෙනවා. මේව කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, ෆයිනෑන්ෂල් සිස්ටම් එක. අපිට අවසාන වශයෙන් කතා කරන්න තියෙන 6 වෙනි මාතෘකාව තමයි මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ අපි කතා කරනවා මොනිටරි පොලිසි එක ගැන. මොනිටරි පොලිසි එක යටතේ අපි කතා කරනවා අපි මේ කොහොමද ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. ඒගොල්ලෝ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනකොට රටේ මුදල් සැපයුම, ණය සැපයුම, පොලි අනුපාතික කොහොමද හසුරුවන්නේ? කොහොමද ඒවා හසුරුවීම තුලින් සාර්වාර්ථික විචල්යන්ට බලපෑම් කරන්නේ? ඊළඟට ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී භාවිතා කරන ප්‍රමාණාත්මක ණය පාලන උපක්‍රම මොනවද? ගුණාත්මක ණය පාලන උපක්‍රම මොනවද? ඒවායේ ප්‍රතිවිපාක මොනවද? කියන එක අපි ගැඹුරින් මූල්‍ය ප්‍රතිපත්තිය යටතේ විශ්ලේෂණය කරනවා. එතකොට අපි ඔන්නෝව තමයි අපේ ප්‍රධාන මාතෘකා 6. එතකොට පොඩ්ඩක් මෙතන තේරුම් ගන්න ඕන දේ තමයි මේක සරලව අර උසස් පෙළදී ඉගෙන ගන්න ආර්ථික විද්‍යාව, විශ්වවිද්‍යාලය තුල ඉගෙන ගන්න මයික්‍රෝ ඉකොනොමික්ස්, ඒ වගේම වරලක් ජනකාධිකාරී පාඨමාලාවක් වගේ වෘත්තීය පාඨමාලාවක් තුල ඉගෙන ගන්න මයික්‍රෝ ඉකොනොමික්ස් පාර්ට් එක නෙමෙයි. ඒකෙන් ටිකක් එහාට ගියපු ඇනලිටිකල් පාර්ට් එකක් අපිට මෙතන සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට ඔයගොල්ලොන්ට මේ වෙනකොට ආර්ථික විද්‍යාව විෂයක් විදිහට ඉගෙනගෙන ආර්ථික විද්‍යාව පිළිබඳ යම් දැනුමක් තිබීම මේකට ඉවහල් වෙයි. මේ විෂය සාර්ථකව ඉගෙන ගන්න. ඒ වගේම එහෙම දැනුමක් නැති කෙනෙකුටත් ගැටලුවක් නෑ. අපි මුල ඉඳලා සියලු කරුණු පැහැදිලි කරනවා. නමුත් ඔබේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඔබේ උසස් පෙළ දැනුම නැත්නම් මයික්‍රෝ ඉකොනොමික්ස් නොලෙජ් එක සම්පූර්ණයෙන්ම මේකට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. මොකද මේක ඊට වඩා ටිකක් එහාට ගියපු
ගැඹුරු විශ්ලේෂණයක් මේ තුල තියෙනවා. ඊට වඩා ගැඹුරු අධ්‍යයනයක් මේ තුල තියෙනවා. ඉතින් අපි මුලින්ම මේකට අදාළ තියරි කොටස් මේ විදිහට උගන්වලා ඉවර කළා. ඊට පස්සේ අපි ප්‍රශ්නෝත්තර විදිහට මොකද මේක අලුත්ම විෂයක්නේ. අලුත්ම විෂයක් නිසා කිසිම පාස් පේපර් එකක් නැහැ. ඒක නිසා අපි මොක් එක්සෑම්ස් වලින් ගත්ත පේපර්ස් සහ අපි හදපු මොඩල් පේපර්ස් වලින් මේ විෂයේ අහන ප්‍රශ්න පත්‍රය මේ විෂයෙන් ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රශ්න පත්‍රයට අපි උත්තර ලියන්නේ කොහොමද? ඒකට සූදානම් වන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමින් අපි ඒකට ඔබව සූදානම් කරනවා. ඒතර මේක තමයි අපිට මේ විෂය පිළිබඳ දෙන්න තියෙන ඉන්ට්‍රොඩක්ෂන් එක. රයිට්. බොහොම ස්තුතියි. දැන් අපි එහෙනම් ඊළඟට යන් අපේ පළවෙනි මාතෘකාව සාකච්ඡා කරමු. හරි අපි ඊළඟට පටන් ගමු අපේ පළවෙනි මාතෘකාව. ඒ කියන්නේ සාර්වාර්ථික විචල්යන් අවබෝධ කර ගැනීම කියන කොටස. මෙතනදී ඔයගොල්ලන්ට ලැබිලා ඇති නිබන්ධනයක් පිටු 36ක විතර නිබන්ධනයක් ලැබිලා ඇති පළවෙනි මාතෘකාවේ යටතේ යුනිට් 1 කියලා සාර්වාර්ථික විචල්යන් අවබෝධ කර ගැනීම understanding macroeconomic variables කියලා. අපි ඒකේ බලමු ඉස්සෙල්ලම එන්න දෙවෙනි පිටුවට බලන්න එතනට ඇවිල්ලා ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. සාර්වාර්ථික න්‍යාය නැත්නම් theory of macroeconomics එක කොටස කියලා. එතන කියලා තියෙනවා ආර්ථිකය සමස්තයක් වශයෙන්ගෙන ආර්ථිකයේ සමස්තයක් වශයෙන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාව නම් මුළු ශ්‍රී ලංකන් ඉකොනොමි එකම අරගෙන ආර්ථිකය සමස්තයක් වශයෙන්ගෙන එහි ව්‍යුහය කියලා කියන්නේ මොකක්ද? ඔක් කියනවා ආර්ථිකය සමස්තයක් වශයෙන්ගෙන එහි ව්‍යුහය කියලා කියන්නේ අපේ ආර්ථිකය හැදිලා තියෙනවා කෘෂි අංශය, කාර්මික අංශය, සේවාංශය කියන අංශ තුනක එකතුවකින්. එතකොට අන්නේ ආර්ථිකය හැදිලා තියෙන විදිය ව්‍යුහය කෘෂි, කාර්මික, සේවා කියලා. කියන මොකද්ද? ආර්ථිකයේ සමස්තයක් වශයෙන්ගෙන එහි ව්‍යුහය. ඒ වගේම සාධනය කියලා කියන්නේ ආර්ථිකයේ ක්‍රියාත්මක වන ආකාරය. ආර්ථිකයේ කාර්ය සාධනය කියලා අපි කියමු. සාධනය. ආර්ථිකයේ ක්‍රියාත්මක වන ආකාරය. ඒ කියන්නේ අපි හිතුවතින් රටේ නිෂ්පාදනය කොහොමද වර්ධනය වෙන්නේ? කියන ආර්ථික වර්ධන වේගය වගේ දේවල්, ආර්ථිකයේ ක්‍රියාත්මක වන ආකාරය, ආර්ථික වර්ධනය වගේ දේවල්. ආර්ථිකයේ ව්‍යුහය ඒක හැදිලා තියෙන්නේ කොහොමද? කෘෂි අංශයේ, කාර්මික අංශයේ, සේවා අංශයෙන් ඒක හැදිලා තියෙන්නේ කොහොමද? සාධනය ආර්ථිකයේ ක්‍රියාත්මක වන ආකාරය සහ හැසිරීම. ආර්ථිකයේ හැසිරීම, ආර්ථිකයේ තියෙන විවිධ විචල්යන්ගේ හැසිරීම. හැසිරීම කියලා කියන්නේ අපි දන්නවා රටේ උද්දමනය වැඩි වෙනවා, අඩු වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා. ඊට පස්සේ සේවා වියුක්තිය වැඩි වෙනවා, අඩු වෙනවා, වෙනස් වෙනවා. අන්නේ හැසිරීම මොනවා කිරීමද? විශ්ලේෂණය කිරීම සාර්වාර්ථික විද්‍යාව නම් වේ. මොකද්ද සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ? ආර්ථිකය සමස්තයක් විදිහට අරගෙන. ඒ කියන්නේ මුළු ශ්‍රී ලංකන් ඉකොනොමි එකම අරගෙන නේ. ආර්ථිකයේ සමස්තයක් විදිහට අරගෙන අපි කියනවා එහි ව්‍යුහය, ආර්ථිකයේ හැදිලා තියෙන විදිය, කෘෂිකාර්මික, කාර්මික, සේවා කියලා ව්‍යුහය. ඒ වගේම ආර්ථිකයේ ක්‍රියාත්මක වන ආකාරය, ආර්ථික වර්ධනය වගේ දේවල්. ඒ වගේම ආර්ථිකයේ තියෙන හැසිරීම, සේවා නියුක්තිය කොහොමද හැසිරෙන්නේ? මිල මට්ටම් කොහොමද හැසිරෙන්නේ? නේ උද්දමනය හැසිරෙන්නේ කොහොමද? අන්නේ හැසිරීම විශ්ලේෂණය කිරීම තමයි සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ. හරි. එහෙනම් අපි ඒක සාරාංශයක් කරගත්තොත් මොකද සාර්වාර්ථික විද්‍යාව කියන්නේ? ආර්ථිකය සමස්තයක් විදිහට අරගෙන ඒකේ අපි කියනවා ව්‍යුහය, සාධනය, හැසිරීම විශ්ලේෂණය කරන එක. සාර්වාර්ථික විද්‍යාව අපිට හඳුන්වලා දීමේ පුරෝගාමිය විදිහට අපි සලකන්නේ ජෝන් මිනාඩ් කේන්ස් කියන ආර්ථික විද්‍යාඥයෙක් කියලා තියෙනවා. සාර්වාර්ථික විද්‍යාවේ පුරෝගාමියා ලෙස බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ජෝන් මිනාඩ් කේන්ස් නැමැති සුප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික ආර්ථික විද්‍යාඥයා. 1976 දී ඔහු විසින් ලියන ලද සේවා වියුක්තිය, පොලිය හා මුදල් පිළිබඳ පොදු න්‍යාය පිළිබඳ ග්‍රන්ථය මගින් ඒ සඳහා පදනම දාලා තියෙනවා කියලා කියනවා. ඊළඟට උතන බලන්න මෙහෙම කියනවා. ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මූලික පදනම සපයනුවේ සාර්වාර්ථික විද්‍යාව මගින්. මේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට අවශ්‍ය මූලික පදනම සපයන්නේ මේ අපි කියන මේ සාර්වාර්ථික විද්‍යාව මගින්. අපි මේ සාර්වාර්ථික විද්‍යාවේ ඔය සාර්වාර්ථික විචල්යන් ඉගෙන ගන්න තමයි දැන් යන්නේ. මොනවද සාර්වාර්ථික විචල්යන් කියලා කියන්නේ? දැන් අපි දන්නවා සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරිද? සාර්වාර්ථික විද්‍යාව කියලා කියන්නේ අපි කිව්වා සමස්තයක් විදිහට මේ අධ්‍යයනය කරන එක ගැන ඒක අපිට අවබෝධයක් තියෙනවා.
ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ සාර්වාර්ථික විද්‍යාවේ අපි සාකච්ඡා කරන සාර්ව ආර්ථික විචල්යන් කියන්නේ මොනවද? ඇත්තටම පාඩම පටන් ගන්න මෙතනින්. සාර්වාර්ථික විචල්යන් කියන්නේ මොනවද? මොනවද මැක්‍රෝ ඉකොනොමික් වේරියබල්ස් කියලා අපිට ගන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන කිහිපයක් මම උතන සඳහන් කරලා තියෙනවා. එකක් තමයි අපිට හඳුන්වා ගන්න පුළුවන් ප්‍රධානම සාර්වාර්ථික විචල්යක් තමයි එකක් තමයි ජාතික නිෂ්පාදිතය. නේ? ජාතික නිෂ්පාදිතය කියන්නේ දල දේශීය නිෂ්පාදිතය එහෙම නැත්නම් දල ජාතික ආදායම. මේ ජාතික නිෂ්පාදිතය අපි කියනවා මුළු රටේම නිෂ්පාදනය. අපි දල දේශීය නිෂ්පාදිතය කියලා ගමුකෝ දැනට. රටේ නිෂ්පාදිතය දල දේශීය නිෂ්පාදිතය. ඒක සාර්වාර්ථික විචල්යක්. ඒ කියන්නේ මුළු රටටම නේ බලපාන මුළු රටටම ගැන කතා කරන විචල්යක්. රටේ ජාතික නිෂ්පාදනය කොච්චරක්ද? අපි දන්නවා ශ්‍රී ලංකා ආර්ථිකය ගත්තොත් සාමාන්‍යයෙන් ජාතික නිෂ්පාදනය කොච්චරක්ද? ඔන්න ඔය දේවල් පොඩ්ඩක් අයිනකින් ලියලා තියාගත්තට කමක් නැහැ. සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලංකාවේ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් කොච්චර විතර ප්‍රමාණයක්ද තියෙන්නේ? ඇමරිකානු ඩොලර් කොච්චරක් විතරද? බිලියන්ස් වලින් කිව්වොත් ඇමරිකානු ඩොලර් බිලියන අපි මේ මෑත අවුරුදු ඔක්කොගෙම ගත්තොත් තියෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 80ත් සාමාන්‍යයෙන් 90ත් අතර පරාසයක් තුල තමයි මොනවද මේ රටේ ජාතික නිෂ්පාදනය තියෙන්නේ. මේව මොනවැන්ද? අපි කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන්ස්. මිලියන් නෙමෙයි බිලියන්. හරිනේ? ඒ කියන්නේ මහා දැවැන්ත ඉලක්කමක් නේ. අපි දන්නවා මිලියනයක් කිව්වහම 1.6 බිලියනයක් කිව්වහම මිලියන 1000ක්. ඒ කියන්නේ 1.9. හරිනේ? මේවා ඇමරිකානු ඩොලර් බිලියන. ඒ කියන්නේ රුපියල් වලට හරවන්නම් ඔය එන ඉලක්ක ඇමරිකානු ඩොලර් බිලියන අපි හිතමු 80ක් කියලා. ඇමරිකානු ඩොලර් බිලියන 80ක් ලංකාවේ දල දේශීය නිෂ්පාදනය ආසන්න වශයෙන් 82ක් 84ක් වෙනස් වෙනවා. මම කියන්නේ මේ මෑත අවුරුදු වල ගත්තොත් 82 තිබුණා 89 තිබුණා 84 තිබුණා වෙනස් වුණා. සාමාන්‍යයෙන් 80ත් 90ත් පරාසය තුල තමයි තියෙන්නේ. අපි හිතමු ඩොලර් බිලියන 80ක් කියලා. ඇමරිකානු ඩොලර් බිලියන 80ක්. කියන්නේ ඔච්චර අගයක් තමයි රටේ නිෂ්පාදනය. මේක සාර්වාර්ථික විචල්යක් නේ රටේ නිෂ්පාදනය. ඊළඟට අපි ඔය ගැන කතා කරනවා තව. ඊට පස්සේ සේවා නියුක්තිය කියලා කියන්නේත් සාර්වාර්ථික විචල්යක් නේ. ලංකාවේ සාමාන්‍යයෙන් සේවා නියුක්ති ප්‍රතිශතය මම කියන්නේ ඇවරේජ්ලි ගණන්. හරියටම සංඛ්‍යා දත්ත අපි ඒ අදාළ තැන්වලදී කතා කරනකොට දෙන්නම්. නිකන් සාමාන්‍යයෙන් ලංකාවේ සේවා නියුක්තිය 95ක් විතර කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ සේවා වියුක්ත හා සේවා නියුක්ත ජනගහනය දෙකකට එකතු කරාම මේකට කියනවා ශ්‍රම බලකාය කියලා. ශ්‍රම බලකායෙන් 95%කට ලංකාවේ රැකියාවල් තියෙනවා කියලා මහ බැංකුව වාර්තාව කියනවා. ලංකාවේ සේවා නියුක්තිය ඒකත් සාර්වාර්ථික විචල්යක්. සේවා නියුක්තිය. ඒ වගේම රටේ මිල මට්ටම්. කියන්නේ ප්‍රයිස් ලෙවල්. රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම. රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ප්‍රයිස් ලෙවල් එක අපි බලන්නේ සමහරට කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ශ්‍රී ලංකා පාරිභෝගික මිල දර්ශකය, තොග මිල දර්ශක, ගම්ම්‍ය මිල දර්ශක වගේ දේවල් අපි රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම එස්ටිමේට් කරන්න පුළුවන්. එස්ටිමේට් කරගන්න පුළුවන්. අන්න ඒකත් සාර්වාර්ථික විචල්යක්. ඒ වගේම තව සාර්වාර්ථික විචල්යක් විදිහට අපිට සලකන්න පුළුවන් දෙයක් තමයි විදේශ ගිණුම්. විදේශ ගිණුම් කියලා කියන්නේ ගෙවුම් තුලන ලේඛනය. අපේ රට විදේශ රටවල් එක කරන ගනුදෙනු හර බැර කියලා දිත්ව සටහන් ක්‍රමයට අනුව සටහන් කරගන්නවා. එහෙම සටහන් කරගන්නේ ගෙවුම් තුලන ලේඛනය. අනේ ගෙවුම් තුලන ලේඛනයේ ශේෂයන්. ඒ වගේම විදේශ විනිමය අනුපාත. විදේශ විනිමය අනුපාත. විනිමය අනුපාත කියලා කියන්නේ ඩොලරයකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? යුරෝ එකකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? ඩොයිස් මාක් එකකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? යෙන් එකකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? චීන යුවාන් එකකට රුපියල් කීයක් ගෙවන්න ඕනද? අන්නේ දේවල්. ඕවා තමයි අපි එතකොට මේ ප්‍රධාන සාර්වාර්ථික විචල්යන් ඔය මම කිහිපයක් කිව්වේ. තව තියෙනවා. ඔය තමයි රටක අපිට දකින්න පුළුවන් ප්‍රධානම සාර්වාර්ථික විචල්යන් හතරක්. එකක් තමයි රටේ ජාතික නිෂ්පාදිතය. අනිත් එක රටේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම. ඊළඟට සේවා නියුක්තිය. ඊළඟට විදේශ ගිණුම් හා විනිමය අනුපාත. අපි ඔබට කියනවා සාර්ව ආර්ථික විචල්යන් කියලා. එතකොට අපි ඔය සාර්වාර්ථික විචල්යන් ගැන කතා කරනකොට මේකේ තියෙන වැදගත්කම තමයි ඇත්තටම ඔය සාර්වාර්ථික විචල්යන් තුලින් තමයි සාර්ව ආර්ථික අරමුණු බිහි වෙන්නේ. අපි දන්නවනේ දැන් පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඕනම පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතේ ළඟා කරගන්න අරමුණු තියෙනවා. ඉලක්ක තියෙනවා නේ. ව්‍යාපාර ආයතනයක් ගත්තොත් ආයතනයටත් අරමුණු තියෙනවා. ආයතනයටත් ඉලක්ක තියෙනවා. ඒ වගේම රටක් ගත්තත් රටකටත් අරමුණු ඉලක්ක තියෙනවා. අන්නේ රටක සාර්වාර්ථික අරමුණු සාර්වාර්ථික ඉලක්ක නිර්මාණය වෙන්නේ මේ සාර්වාර්ථික විචල්යන් ඇසුරෙන්.
සාර්වාර්ථික විචල්‍යයන් නැසුරෙන්. හරි පොඩ්ඩක් අපි මුලින්ම හපව කතා කරොත් මොනවද සාර්වාර්ථික විචල්‍යයන් කියලා අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන දේවල් කතා කරොත් මොනවද අපි කිව්වේ? එක ජාතික නිෂ්පාදිතය නේ. දෙවෙනි එක අපි කිව්වා තව ජාතික නිෂ්පාදිතයෙන් පස්සේ කිව්වා මොකද්ද? සේවා නියුක්තිය. ඊළඟට මිල මට්ටම. මිල මට්ටම කියන තැන පොඩ්ඩක් ලියා ගන්න. මිල මට්ටම හරස් ඉරක් ගහලා උද්දමනය කියලා. මිල මට්ටම එහෙම නැත්නම් උද්දමනය. මිල මට්ටම නැත්නම් උද්දමනය. ඊළඟට විදේශ ගිණුම් සහ විනිමය අනුපාත. ඔන්න ඔයාට අපි කියනවා සමස්ත මේ සාර්ව ආර්ථිකය ගැන අපිට අඳුර ගන්න පුළුවන් සාර්වාර්ථික විචල්‍යයන් කියලා. ඔය විචල්‍යයන් තුලින් තමයි නිර්මාණය වෙන්නේ සාර්වාර්ථික අරමුණු. මොනවද සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ? අපි යන් ඊළඟ පිටුවට. සාර්ව ආර්ථික අරමුණු. right. සාර්වාර්ථික අරමුණු. මොනවද සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ? අපි ඊළඟ පිටුවේ තියෙන ඕගොල්ලන්ට මුලින්ම හිස්තැනක් එතන මෙහෙම අපි ලියාගෙන කතා කරමු. ඉස්සෙල්ලාම ලියන්න. සාර්වාර්ථික අරමුණු යනු සාර්ව ආර්ථික අරමුණු යනු සාර්වාර්ථික අරමුණු යනු ලියන්න. තුන්වෙනි පිටුවේ ලියන්න සාර්වාර්ථික අරමුණු යනු සාර්වාර්ථික අරමුණු කියන තැන ලියන්න සාර්වාර්ථික අරමුණු යනු ලියන්න සමාජයක් සාර්වාර්ථික අරමුණු යනු සමාජයක් ආර්ථික ක්‍රියාකාරීත්වය තුලින් සමාජයක් ආර්ථික ක්‍රියාකාරීත්වය තුලින් සාර්වාර්ථික අරමුණු යනු සමාජයක් ආර්ථික ක්‍රියාකාරීත්වය තුලින් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නා විවිධ අභිමතාර්ථයන්ය මොකද්ද උඩ සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ? අපි කිව්වොත් නිර්වචනය හපව මොකද්ද අපි කිව්වේ? සාර්වාර්ථික අරමුණු යනු සමාජයක් ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට උත්සාහ ගන්නා විවිධ අභිමතාර්ථයන්. කියන්නේ සමාජයක් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කරගන්න ඕන කියලා හිතන විවිධ අභිමතාර්ථයන් වලට අපි කියනවා සාර්වාර්ථික අරමුණු කියලා. එතකොට මේ සාර්වාර්ථික අරමුණු නිර්මාණය වෙන්නේ සාර්වාර්ථික විචල්‍යයන් ඇසුරෙන්. අපි ඒ ගැන කතා කරමු. ඉස්සෙල්ලම බලන්න එතන යටට ඇවිල්ලා මෙන්න මෙහෙම කියලා තියෙනවා. සෑම රටක්ම ළඟා කර ගැනීමට අපේක්ෂා කරන සාර්වාර්ථික අරමුණු පෙළක් දක්නට ඇත. මෙම අරමුණු පුළුල් වශයෙන් මේ හැම රටක්ම ළඟා කරගන්න බලාපොරොත්තු වෙන සාර්වාර්ථික අරමුණු ගොඩක් තියෙනවා. පෙළක්. සාර්වාර්ථික අරමුණු ගොඩක් තියෙන්න පුළුවන්. අරමුණු පෙළක් දැකිය හැක. මේ අරමුණු ප්‍රධාන වශයෙන් අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සාර්වාර්ථික අරමුණු සියල්ල අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒක තමයි උතන කියන්නේ. මෙම අරමුණු පුළුල් වශයෙන් අභ්‍යන්තර ස්ථායීතාවයේ හෙවත් අභ්‍යන්තර තුලනය, බාහිර ස්ථායීතාවයේ හෙවත් බාහිර තුලනය ලෙස කාණ්ඩ දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අභ්‍යන්තර ස්ථායීතාවයට බලපාන අරමුණු තියෙනවා. අභ්‍යන්තර ස්ථායීතාවට බලපාන අරමුණු තියෙනවා. බාහිර ස්ථායීතාවයට බලපාන අරමුණු තියෙනවා. ඒ විදිහට අපිට සාර්වාර්ථික අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. අභ්‍යන්තර ස්ථායීතාවයට බලපාන අරමුණු මොනවද? බාහිර ස්ථායීතාවයට බලපාන අරමුණු මොනවද කියලා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. මින් අභ්‍යන්තර ස්ථායීතාව අත්කර ගැනීම සඳහා අපේක්ෂිත අරමුණු හතරක් ඇත. මේ අභ්‍යන්තර ස්ථායීතාවයට අදාළව අපිට අඳුර ගන්න පුළුවන් අරමුණු හතරක්. සාර්වාර්ථික අරමුණු හතරක්. මොනවද ඒ හතර? අභ්‍යන්තර කියලා කියන්නේ රට ඇතුලේ. කියන්නේ ඉන්ටර්නල්. රට ඇතුලේ තියෙන ස්ථායීතාව. රට ඇතුලේ ස්ථායීතාවයට. ලංකාව ගත්තොත් ලංකාව ඇතුලේ ස්ථායීතාවයට. බාහිර කියලා කියන්නේ රටින් පිට. කියන්නේ විදේශ ගිණුම්, විදේශ ගනුදෙනු, විදේශ විනිමය අනුපාත ඒවා. එතකොට අපි ගත්තොත් මේ අභ්‍යන්තර ස්ථායීතාවයට, රට ඇතුලේ ස්ථායීතාවයට අදාළ වෙන ප්‍රධාන අරමුණු හතරක් තියෙනවා. එකක් තමයි තිරසාර ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය. ඒ කියන්නේ අපි රටක් විදිහට ළඟා කරගන්න බලාපොරොත්තු වෙන එක සාර්වාර්ථික අරමුණක් තමයි රටේ තියෙන්න ඕන තිරසාර. තිරසාර කියලා කියන්නේ ස්ථීරසාරනේ. අපි කියනවා දරණීය සංවර්ධනය, තිරසාර සංවර්ධනය. ඒ නිර්වචන අපි ඉස්සරහට උගන්වනවා. මේ තිරසාර, ස්ථීරසාර, තිරසාර, දරණීය නැත්නම් ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය. ඒ කියන්නේ
අපි වර්තමාන પરම්පරාවල් අපේ අරමුණු ළඟා කරගනිමින් ආර්ථිකය වර්ධනය කරගෙන ඉස්සරහට යනකොට අනාගත પરම්පරාවල් වලටත් මේ රට ඉතිරි වෙන්න ඕන. මේක තිරසාර සංවර්ධනයක් වෙන්න ඕන. දැන් අපි ලංකාව සංවර්ධනය කරන්න කියලා ලංකාවේ තියෙන වනාන්තර ටික ඔක්කොම කපලා විනාශ කරලා කර්මාන්තශාලාවල් හදලා එහෙම හරියන්නේ නැහැ. තිරසාර වෙන්න ඕන මේ සංවර්ධනය. දිගටම දිග කාලයක් තියෙන්න ඕන. පරිසරය ආරක්ෂා වෙන්න ඕන. සමාජය ආරක්ෂා වෙන්න ඕන. මේව ආරක්ෂා කරගනිමින් යන සංවර්ධනයක්. අපි ඒකට කියනවා තිරසාර ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය. ස්ථිර ආර්ථික වෘද්ධියක් හා සංවර්ධනයක් ඕනම රටක අරමුණක් බවට පත් වෙනවා. ඒ වගේම තව අරමුණක් තමයි ඕනම රටක පූර්ණ සේවා නියුක්තිය. තිරසාර ආර්ථික වෘද්ධිය හා සංවර්ධනය එකක්. තව එකක් තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ මේ රටේ ඉන්න මිනිස්සු 100%ක්ම හැමෝටම රැකියාවල් දෙන්න බෑ. නමුත් අපි හැකිතාක් දුරට ඉතා ඉහළ මට්ටමකින් මේක තියාගන්න ඕන. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධන, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක හතරම නේ පුළුවන් තරම් සේවා නියුක්ත කරන්න ඕන. මේක හොඳ ඉහළ මට්ටමක තියාගන්න ඕන. පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ ඕනම ආර්ථිකයක තියෙන ප්‍රධානතම සාර්වාර්ථික අරමුණක්. ඒ වගේම තමයි ඊළඟට කියලා තියෙනවා තව සාර්වාර්ථික අරමුණක් අංක 3 මිල ස්ථායීතාව. අපි කියනවා ෆ්‍රයි ස්ටැබිලිටි කියලා. මොකද්ද මේ ෆ්‍රයි ස්ටැබිලිටි? මිල ස්ථායීතාව කියන්නේ. මිල ස්ථායීතාව කියලා කියන්නේ මේ කිසිම මිල දශමයක්වත් උඩ යන්නේ නැතුව එකම ගානක තියාගන්නවා කියන එක ප්‍රැක්ටිකල් නෑ. නමුත් අපි කියනවා මේ ආර්ථිකයේ උද්දමනීය ප්‍රවණතාවන් හැකිතාක් දුරට අවම කරගනිමින් උද්දමනීය ප්‍රවණතාවන් පාලනය කරගනිමින් යම් මට්ටමක රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් තියාගන්න ඕන. අන්න ඒකත් එතකොට ඕනම ආර්ථිකයක අරමුණක් මිල ස්ථායීතාව. ඊළඟට පුතේ ඊළඟ එක තියෙනවා. මොකද්ද? ආදායම් සාධාරණ ආදායම් ව්‍යාප්තිය සාධාරණත්වය. ඒකත් ඕනම ආර්ථිකයක අරමුණක්. ඒ කියන්නේ රටේ ඇති නැති පරතරයක් තියෙන්න පුළුවන් යම් මට්ටමක. නමුත් ඒක මහා අසාධාරණ එකක් වෙන්න බෑ. රටේ මිනිස්සු හැමෝටම යම් සාධාරණ ජීවන තත්ත්වයක් උරුම කරගත හැකිවන පරිදි සාධාරණ ආදායමක් ලැබෙන්න ඕනේ. එතකොට ඒකත් අරමුණක්. අපි කියනවා ආදායම් ව්‍යාප්තිය. රටේ මිනිස්සු අතර ආදායම ධනෙ බෙදී යාමේ සාධාරණත්වය. ඒක තමයි අපි අභ්‍යන්තර ස්ථායීතාවයට අදාළ අරමුණු විදියට හඳුනාගන්නේ. ඒ වගේම අපිට බාහිර ස්ථායීතාවයට අදාළවත් අපි අඳුර ගන්නවා අරමුණු දෙකක්. අපි බලමු මේ මොනවද කියලා. බාහිර ස්ථායීතාවය සඳහා ප්‍රධාන අරමුණු දෙකක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. 1. ගෙවුම් ශේෂය ශක්තිමත් කරගන්න ඕන. මොකද්ද ගෙවුම් ශේෂය කියන්නේ? ඉස්සරහා උගන්වනවා ගැඹුරින් නිකන් අදහසක් කිව්වොත් ගෙවුම් ශේෂය කියලා කියන්නේ අපේ රට ලෝකේ අනිත් රටවල් එක්ක කරන සියලුම ගනුදෙනු. එහෙනම් අපි භාණ්ඩ විකුණනවා, අපි ඒගොල්ලෝගෙන් භාණ්ඩ ගන්නවා, සේවා දෙනවා, සේවා ගන්නවා. ප්‍රාග්ධනේ අපේ රටෙන් එළියට යනවා, ඒ රටෙන් මෙහාට ප්‍රාග්ධනේ ගලාගෙන එනවා. මේ වගේ අපේ රටින් පරිබාහිර ලෝකේ අනිත් රටවල් එක්ක කරන සියලුම ගනුදෙනු, විදේශ ගනුදෙනු අපි සටහන් කරනවා ලේඛනයක දිත්ව සටහන් ක්‍රමය අනුව. දිත්ව සටහන් ක්‍රමයට අනුව හර බැර කියලා අපි කිසියම් ලේඛනයක සටහන් කරගන්නවා. අන්න ඒ දිත්ව සටහන් ක්‍රමයට අනුව මේක සටහන් කරන ලේඛනයට අපි කියනවා ගෙවුම් තුලනය නැත්නම් ගෙවුම් ශේෂ ලේඛනය කියලා. හරි මෙන්න මේ ගෙවුම් ශේෂ ලේඛනය නැත්නම් මේ ගෙවුම් තුලනය ශක්තිමත් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ රටට විදේශ වලින් ආපු මුදල් ප්‍රමාණය වැඩි කරගන්න ඕන. අපේ රටෙන් එළියට යනවට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එනවා නම් ඒක තුල අපේ ගෙවුම් ශේෂය ශක්තිමත් වෙනවා. අනේ ගෙවුම් ශේෂය ශක්තිමත් කර ගැනීම කියලා කියන්නේත් ඕනම ආර්ථිකයක අරමුණක්. ඒක එතකොට අදාළ වෙන්නේ කොතනටද? ඒක අදාළ වෙන්නේ බාහිර ස්ථායීතාවයට. බාහිර ස්ථායීතාවයට. ඒ වගේම තමයි තවත් හොඳ සාර්වාර්ථික අරමුණක් තමයි මුදලේ බාහිර අගය හෙවත් විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. පුතේ අපි ගත්තොත් ඔය මුදලේ බාහිර අගය විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම කියන එක ගත්තොත් අපි දන්නවා ලංකාවේ මේක ප්‍රබල අර්බුදයක්නේ. ලංකාවේ විනිමය අනුපාතය දිනෙන් දින පිරිහෙනවා. මේ තියෙනවට වඩා ඊළඟ දවස් වෙනකොට තව පිරිහෙනවා. දිනෙන් දින පිරිහෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවට නිදහස ලැබෙනකොට 1948 වර්ෂයේ ලංකාවේ ඩොලර් එකක් රුපියල් කීයයි කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? 48. නිකන් හිතලා බලන්න උත්තරයක්. නිකන් හිතන ගානයි මං කියන ගානයි බලන්න. ඩොලර් එකක් රුපියල් 3යි එතකොට. නමුත් අපි දන්නවා දැන් කියන්නේ 2021 වෙනකොට ඩොලර් එකක් රුපියල් කීය ගානට ඇවිල්ලා 200 මට්ටමට ඇවිල්ලා තියෙනවා ආසන්න වශයෙන් නේ. ආසන්න වශයෙන් 200 මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පේනවා ශ්‍රී ලංකාවේ රුපියලේ විදේශීය අගය ශක්තිමත් වෙලාද? නෑ, පිරිහිලා. ඉස්සර ඩොලර් එකක් ගන්න රුපියලේ කාසි 3යි දුන්නේ. දැන් ඩොලර් එකක් ගන්න රුපියලේ කාසි කීයක් දෙනවද? 200ක් දෙනවා. ඒ කියන්නේ රුපියලේ අගය දවසින් දවස පිරිහෙමින් තියෙනවා. අපේ එතකොට අපේ එක අරමුණක් තමයි මේ විනිමය අනුපාතය මෙහෙම පිරිහෙන්න දෙන්නේ නැතුව ඒක ස්ථාවර අගයක තියාගන්න එක අපේ එක අරමුණක්. එතකොට අපි ඒක කියනවා මොකද්ද?
මුදලේ බාහිරාගේ හේවත් විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීම. ඒකත් එකේ අරමුණ. ඒතර මේ අවසාන අරමුණු දෙක, ඒ කියන්නේ ගෙවුම් ශේෂය විනිමය අනුපාතය කියන අරමුණු දෙක අපිට අදාළ වෙන්නේ ඇත්තටම රට ඇතුලේ නෙමෙයි රටින් පරිබාහිර ස්ථාවරත්වයට. ඒක නිසා අපි කියනවා ඒක බාහිර ස්ථායීතාවයට අවශ්‍ය වෙන අරමුණු කියලා. එතකොට අපි දන්නවා ප්‍රධාන වශයෙන් අපි කතා කරා සාර්වාර්ථික අරමුණු 6ක් තව තියෙන්න පුළුවන්. නමුත් අපි මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන් අපිට පිළිගත හැකි සාර්වාර්ථික අරමුණු. සාර්වාර්ථික අරමුණු 6ක් එතකොට අපි කතා කරා. ඒවා කොටස් දෙකකට බෙදලා කතා කරා. අභ්‍යන්තර ස්ථායීතාවයට අදාළ අරමුණු සහ බාහිර ස්ථායීතාවයට අදාළ අරමුණු කියලා. එතකොට අපි දැන් අර ඕනම පුද්ගලයෙකුට ජීවිතයේ අරමුණු තියෙනවනේ. ඕනම ආයතනයක් ගත්තොත් ආයතනයටත් ළඟා කරගන්න ඉලක්ක අරමුණු තියෙනවා. ඒ වගේම තමයි රටක් ගත්තොත් ආර්ථිකයක් ගත්තොත් ආර්ථිකයකටත් ළඟා කරගන්න සාර්ව වශයෙන් ගත්තාම සාර්ව කියන පර්ස්පෙක්ටිව් එකෙන් බැලුවාම ආර්ථිකයටත් ළඟා කරගන්න අරමුණු තියෙනවා. අන්න ඒව තමයි ඔය කිව්වේ. මොනවද එතකොට ආර්ථිකයකට ළඟා කරගන්න තියෙන සාර්ව පැත්තෙන් ගත්තාම මොකක්ද ආර්ථිකයකට ළඟා කරගන්න තියෙන අරමුණු? එකක් තමයි හොඳ ආර්ථික වර්ධනයක්, තිරසාර සංවර්ධනයක් තියෙන්න ඕනේ. ලංකාවේ ගත්තොත් මම මේ කියන සමහර සංඛ්‍යා පොඩ්ඩක් එහෙම මෙහෙම ලියාගත්තට කමක් නැහැ. අපි ඔය වෙනමත් දෙනවා. ලංකාවේ ගත්තොත් අපිට පේනවා 2020 වර්ෂය ගත්තොත් 2020 වර්ෂයේ ආර්ථික වර්ධන වේගයේ ඍණ ගාණක් ඇවිල්ලා තියෙනෝනේ අපිට ඍණ 3.36ක් වගේ තියෙන්නේ. හරි 2020 ආර්ථික වර්ධන වේගයේ ඍණ. ඒ කියන්නේ 2019 තිබුණට වඩා ආර්ථිකය 3.6කින් ආපස්සට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපේ රටේ පළවෙනි අරමුණ අපි ළඟා කරගෙන නැහැ මේ කාලය තුල. හේතුව මේ කොවිඩ් පැන්ඩමික් එක වෙන්න පුළුවන්, මේ වසංගතය වෙන්න පුළුවන්, ගෝලීය වසංගතය වෙන්න පුළුවන්. නමුත් ඒ වසංගතය නිසා හරි අපිට අරමුණ ළඟා කරගන්න බාධාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට තිරසාර ආර්ථික වෘද්ධියක් හා සංවර්ධනයක් ඇති කරගන්න අපිට බැරි වෙලා තියෙනවා. අන්න ඒ ආර්ථික අරමුණ එකක්. මොකද අපේ ආර්ථික අරමුණ වල මම අහපව මතක් කරන් ගියොත් පළවෙනි එක තමයි තිරසාර වෘද්ධිය හා සංවර්ධනය. දෙක පූර්ණ සේවා නියුක්තියනේ. පූර්ණ සේවා නියුක්තිය කියන එක අපි නිර්වචනය ඉස්සරහයි දෙන්නම්. පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සියලු සම්පත් පූර්ණ වශයෙන් සේවා නියුක්තියට යොමු කර ගැනීමට අපිට හැකියාවක් තියෙන්න ඕන. නමුත් ඒක අපි 100%ක් සාර්ථකව කරගෙන නැහැ ඇත්තටම. අපි ඔය මහ බැංකු වාර්තාවේ කතා කරනවා ශ්‍රම සේවා නියුක්තිය. ශ්‍රමය ඇරුණාම ප්‍රාග්ධනය අපි සේවා නියුක්ත කරන්න ඕන. භූමිය, ස්වභාවික සම්පත් සේවා නියුක්ත කරන්න ඕන. ව්‍යවසායකත්වය සේවා නියුක්ත කරන්න ඕන. අන්න ඒක තමයි දෙවෙනි අරමුණ. ඊට පස්සේ තුන්වෙනි අරමුණ විදිහට මම කිව්ව මොකද? මිල ස්ථායීතාවය. රටේ මිල මට්ටම ස්ථාවරව තියෙනවා. මිල ස්ථායීතාවත් අපේ රටේ නැහැනේ. අපි සමහරට ඔයගොල්ලන්ට මතක තියෙන ඉතිහාසයක් දන්නේ මේක. අපි දන්නවා දන්න අය දන්නවා 1994 වගේ අවුරුද්දක් ගත්තොත් සමහරවිට ඔයගොල්ලෝ දන්නේ නැහැ මේක. නේ දන්න ඇති. අහලා බලන්න පාන් ගෙඩියක් රුපියල් 3.50යි. මට මතකයි ඔය කාලේ පාන් ගෙඩියක් රුපියල් 3.50යි. මටත් යන්තම් මතක 94 කියලා කියන්නේ මමත් 4 වසරේ. වයස හදන්න මහන්සි වෙන්න එපා 1985 තමයි ඉපදුනේ. 94 මම 4 වසරේ. මට මතකයි ඒ කාලේ පාන් ගෙඩියක් 3.50යි. 94 අපේ රටේ බලයට එන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන ජනාධිපතිතුමිය. එතුමිය බලයටපත් වෙනකොට එතුමියගේ ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් තමයි එකයි මට මේක මතක 3.50ට පාන් දෙනවා කියලා. මට මතකයි ඒ දවස්වල මිනිස්සු පෙළපාලි ගියේ 3.50 පාන් කන්න චන්ද්‍රිකාට ඡන්ද දෙන්න කියලා 3.50. නමුත් අපි දන්නවා දැන් 2021 දැන් පාන් ගෙඩියක් 3.50ට තියා 35ටවත් නෑ. ඔය වගේ 10 ගුණයක් වැඩි කළවත් නෑ. දැන් පාන් ගෙඩියක් රුපියල් 55ක් විතර නෝ සාමාන්‍ය පාන් ගෙඩියක්. එතකොට අපිට පේනවා රටේ මිල ස්ථායීතාවය ගැන අපිට මේකෙන් නිකන් හිතා ගන්න පුළුවන් නේ. අපේ රටේ එහෙම මිල ස්ථායීතාවය ලොකුවට නෑ. මිල ගණන් සීග්‍රේන් වැඩි වෙනවා. 100ට 200ක් නෙමෙයි 3.50 වුණත් 200යි. ඩබල් ට්‍රිබල් නෙමෙයි 10 ගුණයකුත් නෙමෙයි. ඊටත් වඩා වැඩි වේගෙන් මිල මට්ටම මේ කාලය තුල වැඩි වෙලා. මේක දීර්ඝ කාලයක්. නමුත් අපිට පේනවා රටේ මිල ස්ථායීතාවය කියන එක මම ඒක උදාහරණයක් ගත්තේ. හැමදේම එහෙම තමයිනේ. හැම භාණ්ඩයකම හැම සේවාවකම මිල ගණන් සීග්‍රේන් ඉහළ ගිහිල්ලා තියෙනවා. තවත් ඉස්සරහට ඉහළ යයි. දැන් ඔයගොල්ලෝ 55යි කියලා දන්නවනේ. අවුරුදු 20කින් 25කින් ඔයගොල්ලෝ කියන්නේ අනේ අපේ කාලේ නම් පාන් ගෙඩියක් 55යි. දැන් රුපියල් 6500යි. බලන්න කොච්චර වැඩි වෙලාද කියලා. අන්න එතකොට අපිට පේනවා මේ භාණ්ඩවල මිල ගණන් සීග්‍රෙන් ඉහළ යනවා. අපේ රටේ මිල ස්ථායීතාවය කියන එකත් ලොකුවට ආරක්ෂා වෙලා නැහැ. ඊළඟට තියෙන මොකද්ද? හතරවෙනියට සාධාරණ ආදායම් ව්‍යාප්තිය. නැත්තම් ආදායම් ව්‍යාප්තිය සාධාරණත්වය. ඒකත් ඇත්තටම අපේ නැහැනේ සමහරක් වෙලාවට ආදායම් ව්‍යාප්තිය අති විශාල පරතර තියෙනවානේ. නැති කෙනාට මුකුත්ම නැහැ. තියෙන කෙනාට ගොඩ තියෙනවා. ඒ වගේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියන අරමුණත් අපි එච්චර සාර්ථකව ළඟා කරගෙන නැහැ ඇත්තටම. ඊළඟට අපි ගත්තොත් මොකද්ද? බාහිර ස්ථායීතාවයට අදාළ අරමුණු. ගෙවුම් ශේෂයේ
ශක්තිමත් කර ගැනීම. ගෙවුම් ශේෂය අපේ හැමදාම තියෙන විශාල හිගයන් නේ. අපේ ජංගම ගිණුමේ විශාල හිගයක් තියෙනවා හැමදාම. ඊට පස්සේ සමස්ත අපිට ප්‍රාග්ධන ගිණුම් වලත් එක එකතු වෙනකොට ඒ හිගේ තවත් අපිට මේක සමනය කරගන්න පුළුවන් ඉතා සුළු ප්‍රමාණයකින්. නමුත් ජංගම ගිණුම ගත්තාම අපිට හැමදාම තියෙන්නේ මේ හිගයක්. එතකොට මේ වගේ අපිට මේ ඉතා යහපත් ප්‍රවණතා ගෙවුම් ශේෂ ලේඛනය තුල දකින්න අමාරුයි. ගෙවුම් ශේෂය කියලා කියන්නේ මේ විදේශ ගිණුම් අපේ රට විදේශ රටවල් එක්ක ගනුදෙනු කරනකොට ඒවා සටහන් කරන ගිණුම්. ඒවා විශාල හිග අපිට ඒකේ තියෙන ප්‍රධාන ගිණුම් දෙකක්. එකක් ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම. අපි වෙනම උගන්වන ඉදිරියේදී ඒ ගිණුම් වල අපිට දකින්න පුළුවන් විශාල හිග තියෙනවා. එතකොට අපිට මෙතන සරලව කියන්න තියෙන්නේ ගෙවුම් ශේෂය අපේ ශක්තිමත් නැහැ. ඊළඟට තව ගත්තොත් තව අරමුණක් තමයි අවසාන වශයෙන් තියෙනවා. මොකද මුදලේ බාහිර අගය විනිමය අනුපාතය. විනිමය අනුපාතය අපේ කොහෙත්ම ස්ථාවර නැහැ. විනිමය අනුපාතය දවසින් දවස පිරිහෙනවා. මං අපිට නිදහස දෙනකොට 1948 අපිට බ්‍රිතාන්‍ය ජාතිය නිදහස දෙනකොට ඩොලර් එකක් ගන්න පුළුවන් රුපියල් 3කට. ඩොලරය සමානයි රුපියල් 183යි. දැන් ඩොලරයක් ගන්න රුපියල් 200ක් දෙන්න ඕන. රුපියල බාල්දු වෙලා, රුපියල දුර්වල වෙලා. ඩොලරය හමු වෙන්නේ. ඉස්සර එයාගේ එකයි අපේ 3ක් සමානයි. හොඳයිනේ නරකම නැහැනේ. දැන් අද එයාගේ එකක් ගන්න අපේ 200ක් දෙන්නලා අපි හොඳටම පල්ලෙහාට වැටලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය වගේ අපිට ඔන්නෝව තමයි සාර්වාර්ථික අරමුණු යටතේ අපිට නිකන් මතක් කරගන්න තියෙන්නේ. ඔය අරමුණු අපි කොහොමද සාර්වාර්ථික විචල්යන් වලට සම්බන්ධ වෙන්නේ කියන එක ඔතන පොඩ්ඩක් අපිට පල්ලෙහාට આવොත් එතනම පේන්න තියෙනවා. මොකද්ද? සාර්වාර්ථික අරමුණු හා සාර්වාර්ථික විචල්යන් අතර සම්බන්ධතාවය. පුතේ ඔය ජාතික නිෂ්පාදිතය කියන සාර්වාර්ථික විචල්්‍ය. අපි කතා කරන්නේ සාර්වාර්ථික විචල්යන් ඉස්සෙල්ලම කලින් පිටුවේ. ජාතික නිෂ්පාදනය කියන සාර්වාර්ථික විචල්්‍ය සම්බන්ධ වෙන්නේ මොන අරමුණටද? ආර්ථික වර්ධනය කියන එකටනේ. ඒ කියන්නේ අපි යම්කිසි වෙලාවක අපිට පුළුවන් නම් අපේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරගන්න. මේ අවුරුද්දට වඩා ඊළඟ අවුරුද්දේ ජාතික නිෂ්පාදනය වැඩි නම් ඊට වඩා ඊළඟ අවුරුද්දේ ජාතික නිෂ්පාදනය වැඩි නම් ඊට වඩා ඊළඟ අවුරුද්දේ ජාතික නිෂ්පාදනය වැඩි නම් ජාතික නිෂ්පාදනය මෙහෙම වැඩි වෙනවා කියන්නේ ඒක ආර්ථික වර්ධනය. එහෙනම් අපිට ජාතික නිෂ්පාදනය කියන විචල්‍යයට සම්බන්ධ වෙච්ච අරමුණ තමයි ආර්ථික වර්ධනය. ජාතික නිෂ්පාදනය වැඩි කරොත් අපිට ආර්ථික වර්ධනය කියන අරමුණ ළඟා කරගන්න පුළුවන්. ඊළඟ විචල්‍ය ගන්න. එතන ටේබල් එක තියෙනවා තුන්වෙනි පිටුවේ යටම. සමස්ත මිල මට්ටම. මිල මට්ටම කියන විචල්‍යයට සම්බන්ධ වෙච්ච අරමුණ තමයි මොකද්ද? මිල ස්ථායීතාවය. අපිට දැන් රටේ මිල මට්ටම වේගෙන් ඉහළ ගියොත් රටේ මිල ස්ථායීතාව නැති වෙනවා. එහෙනම් මිල මට්ටම ඉහළ යන එක පාලනය කරගත්තොත් යම් මට්ටමකට රටේ බඩු මිල ඉහළ යන එක යම් මට්ටමකට පාලනය කරගත්තොත් අන්න ඒ තුල අපිට මිල ස්ථායීතාවය කියන අරමුණ ළඟා කරගන්න පුළුවන්. එහෙනම් අපේ පාලනය කරගන්න ඕන මොකද්ද? මිල මට්ටම කියන සාර්වාර්ථික විචල්්‍ය. බඩු මිල. මිල මට්ටම පාලනය කරගත්තොත් ඒක තුල අපිට ළඟා කරගන්න පුළුවන් අරමුණ තමයි මිල ස්ථායීතාවය. එතකොට අපිට පේනවනේ මිල මට්ටම කියන එක අපිට පාලනය කරගන්න පුළුවන් නම් අපිට මිල ස්ථායීතාවය කියන අරමුණ ළඟා කරගන්න පුළුවන්. අපිට එකෙන් යම් පිටුවහලක් ලැබෙනවා. රයිට්. ඊළඟට අපි ගත්තොත් මොකද්ද? සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියන නේ සේවා නියුක්තිය කියලා කියන්නේ සාර්වාර්ථික විචල්‍යයක්. සේවා නියුක්තිය කියන විචල්‍ය තුලින් අපිට ළඟා කරගන්න පුළුවන් අරමුණ තමයි මොකද්ද? පූර්ණ සේවා නියුක්තිය. රටේ දැන් සේවා නියුක්තිය වැඩි කරගත්තොත් අපිට යන්න පුළුවන් තැන පූර්ණ සේවා නියුක්තිය. යන සේවා නියුක්තිය කියන විචල්‍ය ඉහළ නැංවීම තුලින් අපිට ළඟා කරගත හැකි අරමුණ තමයි පූර්ණ සේවා නියුක්තිය. ඒ වගේම ඊළඟට අපි ගත්තොත් ගෙවුම් ශේෂ ලේඛනය. ගෙවුම් ශේෂය කියන එක මම පස්සේ උගන්වනවා ගැඹුරින් නිකන් අදහසක් කිව්වොත්. මොකද්ද ගෙවුම් ශේෂය කියලා කියන්නේ? අපේ රට විදේශ රටවල් එක කරන ගනුදෙනු. ඒ කියන්නේ ආනයන අපනයන ගනුදෙනු නේ. අපි තේකොළ විකුණනවා, ඇඟලුම් විකුණනවා, එවෙන් සල්ලි එනවා. කනිජ තෙල් ගේනවා, කිරිපිටි ගේනවා, එවෙන් සල්ලි යනවා. අනේ යන එන සල්ලි ටික රෙකෝඩ් කරන ඩබල් එන්ට්‍රි සිස්ටම් එකට රෙකෝඩ් කරන ගිණුමට කියනවා ගෙවුම් ශේෂය කියලා. ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියනවා. ඔන්න ඔය ගෙවුම් ශේෂ ලේඛනය අපි හොඳ මට්ටමක තියාගත්තොත් ඒ කියන්නේ විදේශ වලින් එන මුදල් ප්‍රමාණය ගොඩක් වැඩි කරගෙන විදේශ විනිමය රට තුළට ගෙන්නගෙන අපි එච්චර විදේශ විනිමය වියදම් නොකර ඉඳියොත් ගෙවුම් ශේෂය ශක්තිමත් කරගත්තොත් අන්න ඒක තුල අපිට බාහිර ස්ථායීතාව ළඟා කරගන්න පුළුවන්. ඒක තුල අපිට රුපියල ශක්තිමත් කරගන්න පුළුවන්. රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරගන්න පුළුවන්. ගෙවුම් ශේෂය හොඳට තියාගත්තා. එතන නැත්නම් ගෙවුම් ශේෂය කියන විචල්්‍ය සම්බන්ධ වෙන්නේ මොන අරමුණටද? බාහිර ස්ථායීතාවය කියන අරමුණට. රයිට්. එතකොට ඔය වගේ අපිට පේනවා සාර්වාර්ථික විචල්යන් සහ සාර්වාර්ථික අරමුණු කියන එක එකිනෙකට බැඳිලා තියෙන්නේ. කියන්නේ ජාතික නිෂ්පාදිතයත් එක්ක බැඳිච්ච අරමුණ තමයි ආර්ථික වර්ධනය. ජාතික නිෂ්පාදනය වැඩි වෙනකොට ආර්ථික වර්ධනය වැඩි වෙනවා. ඊට පස්සේ සමස්ත මිල මට්ටමත් එක්ක බැඳිච්ච අරමුණ තමයි මිල ස්ථායීතාවය. මිල මට්ටම ස්ථාවර කරගත්තොත් මිල ස්ථායීතාව කියන අරමුණ ළඟා කරගන්න පුළුවන්. සේවා නියුක්තියත් එක්ක බැඳිච්ච අරමුණ තමයි
පූර්ණ සේවා නියුක්තිය. සේවා නියුක්තිය අපේ ඉහළ නැංගුවොත් පූර්ණ සේවා නියුක්තිය ළඟා කරගන්න පුළුවන්. ගෙවුම් ශේෂයත් එක්ක මැදිච්ච අරමුණ තමයි බාහිර ස්ථායීතාවය. ගෙවුම් ශේෂය හොඳ නම් විදේශවලින් එන විනිමය ප්‍රමාණය ගොඩක් වැඩි නම් එළියට යන්නේවට වඩා ගෙවුම් ශේෂය ශක්තිමත් නම් ඒක තුල අපිට බාහිර ස්ථායීතාව ළඟා කරගන්න පුළුවන්. රයිට්. එතකොට පුතේ ඊළඟට එන්න සාර්වාර්ථික විචල්යන් තුලින් අරමුණු බිහි වෙන බව එතන නිරූපණය වෙනවා කියලා කියනවා. ඊළඟට එන්නේ ඊටාම වැදගත් කතාවක්. මේක අපිට ප්‍රශ්න වලත් හම්බෙන්න පුළුවන් ඕන තරම්. සාර්වාර්ථික අරමුණු වල ගැටීම් මොනවද? මොනවද මේ සාර්වාර්ථික අරමුණු වල තියෙන ගැටීම්? බලන්න පළවෙනි එක. එක ලියාගන්න ඊට පස්සේ මම කියලා දෙන්නම්. එක ලියන හතරවෙනි පිටුවේ සාර්වාර්ථික අරමුණු වල ගැටීම්. සාර්වාර්ථික අරමුණු වල ගැටීම්. මොනවද ගැටීම්? හතරවෙනි පිටුව නේද? හතර. අපි ඒතර උඩම ලියන්නේ සාර්වාර්ථික අරමුණු වල ගැටීම් වල ලියන්න එක. සාර්වාර්ථික අරමුණු නෑ පොඩ්ඩයි. සාර්වාර්ථික අරමුණු වල ගැටීම් කියන තැන පොඩ්ඩක් ඉන්න. අංක 1 කියන තැන මෙහෙම ලියන්නකෝ. අංක 1 කියන තිත්තරේ මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. පළවෙනි ගැටීම ලියලා ඉන්න. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම. හා මිල ස්ථායීතාවය යන අරමුණු අතර ගැටීම් ඇතිවිය හැක. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා මිල ස්ථායීතාවය යන අරමුණු අතර ගැටීම් ඇතිවිය හැක. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා මිල ස්ථායීතාවය යන අරමුණු අතර ගැටීම් ඇතිවිය හැක. මොකද්ද මේ කියන්නේ? අපි ආර්ථික වෘද්ධිය වේගවත් කරන්න ගියොත් මිල ස්ථායීතාව කියන එක නැති වෙන්න පුළුවන්ලු. මෙන්න අරමුණු දෙකක් ගැටෙනවා. එක අරමුණක් ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හොඳ අරමුණක්. මිල ස්ථායීතාව කියන්නේ හොඳ අරමුණක්. ඔය අරමුණු දෙක එකිනෙකට ගැටෙනවා. ඔක බැලන්ස් කරගන්න ඕන. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ පුතේ. ඇත්තටම ඔය ආර්ථික වර්ධනය වැඩි කරන්න නම් අපිට ඒකට භාවිතා කරන්න වෙන ආර්ථික ප්‍රතිපත්ති වලට අපි කියනවා මොනවා කියලාද? ආර්ථික වෘද්ධිය වැඩි කරන්න භාවිතා කරන ආර්ථික ප්‍රතිපත්ති වලට අපි කියනවා ප්‍රසාරණාත්මක ආර්ථික ප්‍රතිපත්ති. මිල ස්ථායීතාව ඇති කරන්න අපි භාවිතා කරන ආර්ථික ප්‍රතිපත්ති වලට කියනවා සංකෝචනාත්මක ආර්ථික ප්‍රතිපත්ති. මේ දෙක එකිනෙකට පරස්පර විරෝධී. දැන් මම මෙහෙම කිව්වොත් අපි පොඩ්ඩක් ඔක බැලුවොත් අපිට පුළුවන් නම් පුතේ ආර්ථික ප්‍රතිපත්ති තුලින් රටේ භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම වැඩි කරන්න. කියන්නේ යම් දෙයක් කළා අපිට පුළුවන් නම් සමාහාර ඉල්ලුම. ඒ කියන්නේ රටේ භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම. රටේ භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම වැඩි කරොත් ඒ කියන්නේ අපි හිතමුකෝ ඔන්න ආණ්ඩුව මුදල් සැපෙම වැඩි කරනවා. මිනිසුන්ට මුදල් ලච්චු ගහලා බෙදනවා. හරි නැත්නම් මිනිසුන්ට සහනාධාර දීලා හරි කොහොම හරි මුදල් සැපෙම වැඩි කරනවා. අපි හිතමුකෝ ඔන්න හැමෝටම යම් මුදල් ප්‍රමාණයක් නොමිල දෙනවා. සමෘද්ධිය විදියට විවිධ දීමනාවන් විදියට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. ඕවා ගල රටේ මුදල් සැපෙම වැඩි කරනවා. මුදල් සැපෙම වැඩි කරාම මිනිස්සුත් ඒ මුදල් තියෙනනේ. මිනිස්සු භාණ්ඩ හා සේවා ඉල්ලනවා. සමාහාර ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉල්ලුම් වැඩි වෙනකොට රටේ භාණ්ඩ වල තියෙන ඉල්ලුම් වැඩි වෙනකොට මොකද වෙන්නේ? මිල මට්ටම ඉහළ යනවා. මිල මට්ටම ඉහළ යනවා. මිල මට්ටම ඉහළ යනවා කියලා කියන්නේ උද්දමනය. මේක නරක තත්ත්වයක්. මිල මට්ටම ඉහළ යනවා. මිල මට්ටම ඉහළ යනකොට හැබැයි නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙනවා. මිල මට්ටම වැඩි නම් ඒකදී නිෂ්පාදකයෝ ධෛර්යමත් වෙනවා. ධෛර්යමත් වෙලා ඒගොල්ලෝ නිෂ්පාදනය වැඩි කරනවා. අතරම ආර්ථිකය වර්ධනය වෙනවා නේ. හැබැයි මෙතන හොඳකුත් තියෙනවා. හොඳ තමයි නිෂ්පාදනයේ වැඩිවීම. නිෂ්පාදනයේ වැඩිවීම කියන එක හොඳ දෙයක්. හැබැයි මිල මට්ටම ඉහළ යාම කියන එක නරක දෙයක්. අන්න දැක්කද? එතකොට දැන් මේ අරමුණු දෙක ගැටෙනවා. ඒ කියන්නේ රටේ භාණ්ඩ වල තියෙන ඉල්ලුම් වැඩිනොත් මිල මට්ටම වෙනවා. මිල මට්ටම වැඩි වුණොත් තමයි නිෂ්පාදනය ඉහළ යන්නේ. ආර්ථික වෘද්ධියක් ඇති වෙන්නේ. අපිට මිල මට්ටම වැඩි නොකර ආර්ථික වෘද්ධියක් ඇති කරන්නත් බෑ. ආර්ථික වෘද්ධිය ඇති වෙන්න නම් රටේ බඩු මිල වැඩි වෙන්න ඕන. ඒතර අපිට පේනවා ආර්ථික වෘද්ධිය ළඟා වුණාට රටේ බඩු මිල වැඩි වෙනවා. ඒ දෙක එකිනෙකට ගැටෙනවා. එතකොට මිල ස්ථායීතාව කියන අරමුණ අපෙන් ගිලිහිලා යනවා. මෙන්න මේව ගැන අපි කතා කරනවා තව ඉස්සරහදී ගැඹුරින් ආර්ථික ප්‍රතිපත්ති කතා කරනකොට එතකොට අපිට පේනවා මෙතන මේ අරමුණු දෙක එකිනෙකට ගැටෙනවා. රටේ දැන් අපිට ඕන නම් රටේ මේ අපි හිතනවා මෙහෙම රටේ සමස්ත භාණ්ඩ වල තියෙන ඉල්ලුම අඩු කරනවා මොකක් හරි ක්‍රමයකට.
සේවකයන්ගේ පඩි කපලා බදු ගහලා මිනිස්සුගෙන් බදු අය කරගෙන මිනිස්සු අතේ සල්ලි නැති කරලා මිනිස්සු දුප්පත් කරලා රටේ සමහර ඉල්ලුම අඩු කරනවා. සමහර ඉල්ලුම අඩු කරොත් මොකෝ වෙන්නේ? ඉල්ලුම අඩු කරනකොට මිල මට්ටම් පහළ යනවා. හැබැයි මිල මට්ටම් පහළ ගියොත් නිෂ්පාදනයත් පහළ යනවා. අර මිල මට්ටම් පහළ යන එක එතකොට මිල ස්ථායීතාවය පැත්තෙන් හොඳයි කියලා හිතමුකෝ. මිල මට්ටම අඩු වෙනවා. ටිකක් හොඳයිනේ. හොඳ ප්‍රවණතාවයක්නේ. නමුත් මිල මට්ටම අඩු වෙනකොට නිෂ්පාදනය නෙක නරකයි. අන්න ඒක නිසා මේ අරමුණු එකිනෙකට ගැටෙනවා. එකක් හදන්න ගියොත් මිල ස්ථායීතාව ආරක්ෂා කරගන්න ගියොත් ආර්ථිකයට වර්ධනය වෙන්න බෑ. ආර්ථික වර්ධනය ඉලක්ක කරගෙන වැඩ කරොත් මිල ස්ථායීතාව නැති වෙනවා. ඒ නිසා මේ අරමුණු එකිනෙකට ගැටෙනවා. එක අරමුණක් ළඟා කරගන්න යනකොට අනිත් අරමුණ පරිහානියටපත් වෙනවා. ඒක නිසා අපි කියන්න පුළුවන් ඔය සාර්වාර්ථික අරමුණු වල ගැටීම් වලනේ අපි මුලින්ම කියන එක තමයි. එතකොට මොකද්ද ගැටෙනවා කියලා කිව්වේ? පළවෙනි එක ඔයගොල්ලෝ නෝට් එකේ ලියාගත්තේ මොකද්ද? ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා මිල ස්ථායීතාවය යන අරමුණු අතර ගැටීම් ඇති විය හැක. උතන පැහැදිලි කරලා තියෙනවා. ආර්ථික වෘද්ධිය සඳහා ප්‍රසාරණාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය වන නමුත් උද්දමනය පාලනය කරන්න සංකෝචනාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්ති අවශ්‍ය වෙනවා කියන මේවා අපි ඉස්සරහදී උගන්වනවා. ප්‍රසාරණාත්මක කියන්නේ මොනවද? සංකෝචනාත්මක කියන්නේ මොනවද කියලා උගන්වනවා. එබැවින් මිල ස්ථායීතාව පවත්වා ගන්නා විට ආර්ථික වෘද්ධිය මන්දගාමී විය හැක. රටේ මිල ස්ථාවරව තිබුණොත් බඩු මිල වැඩි වෙන්න දෙන්නේ නැතුව ඒක ස්ථාවරව තියාගත්තොත් ඉතින් මිනිස්සු එතකොට බඩු මිල වැඩි වෙන්නේ නැත්නම් ස්ථාවර නම් නිෂ්පාදකයෝ කැමති නැහැ නේ ඒකට. දැන් පාන් ගෙඩිය මිල අදත් 3.50ට දුන්නා නම් බේකරි මුදලාලි පාන් හදන්න කැමති නැහැ නේ. මිල මට්ටම ස්ථාවරව තියාගත්තොත් සපත්තු වල මිල වැඩි නොකර තියාගත්තොත් DSI මුදලාලි එකට කැමති නැහැ නේ. මිල මට්ටම ස්ථාවරව තියාගත්තොත් නේ කෝපි එකේ මිල වැඩි නොකර තියාගත්තොත් හරිශ්චන්ද්‍ර මුදලාලි එකට කැමති නැහැ නේ. එතකොට නේ 3-5 වල මිල වැඩි කරේ නැත්නම් ප්‍රීලන් එකේ මුදලාලි එකට කැමති නැහැ නේ. ඒ නිසා මිල මට්ටම ස්ථාවරව තියාගත්තොත් නිෂ්පාදනය අඩාල වෙනවා. ඒක නිසා උතන ඉරක් ගහන ඔයක යටචේදේ එබැවින් මිල ස්ථායීතාවත් කරගන්නා විට ආර්ථික වෘද්ධිය මන්දගාමී වෙන්න පුළුවන්. එතකොට මේ දෙක එකිනෙකට ගැටෙනවා කියලා කියනවා. ඔය වගේම ගැටෙන අරමුණු තව ගොඩක් තියෙනවා. දෙවෙනි එක ලියන්න දෙක. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම යන අරමුණු. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම යන අරමුණු එකිනෙකට පරස්පර වේ. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම යන අරමුණු එකිනෙකට පරස්පර වේ. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම යන අරමුණු එකිනෙකට පරස්පර වේ. ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම හා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම යන අරමුණු එකිනෙකට පරස්පර වේ. මොකද්ද මේ කියන්නේ? ආර්ථික වෘද්ධිය වේගවත් කරන එකයි ගෙවුම් ශේෂය ශක්තිමත් කරනවා කියන එකයි අරමුණු දෙක එකිනෙකට පරස්පරයිලු. ඇයි ඒ? හරි අපි හිතමුකෝ ඔන්න රටකට ලොකු ආර්ථික වෘද්ධියක් අත් කරගන්න පුළුවන් නම් රටක නිෂ්පාදනය වැඩි වෙලා නේ ආර්ථිකයේ වර්ධනය වුණොත් නිෂ්පාදනය වැඩි වෙලා ආර්ථිකයේ වර්ධනය වෙනකොට රටේ මිනිස්සුන්ගේ අතේ සල්ලි වැඩි වෙනවා නේ. ලංකාවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ලොකු growth එකකට ගියොත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වැඩි වෙලා ආර්ථිකයේ ලොකු වර්ධනයකට ගියොත් ඒ වර්ධනයට යාමත් එක්ක රටේ ජනතාවගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන් ආනයන නැඹුරුවක්. ආනයන නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා දේශීය භාණ්ඩ මිලදී ගන්නවට වඩා ආනයනික භාණ්ඩ නැත්නම් විදේශීය භාණ්ඩ මිලදී ගන්න තියෙන නැඹුරුතාවය වැඩි වෙන්න පුළුවන්. අපි කොහොමදත් එහෙමනේ සල්ලි තියනවා නම් ලෝකල් ඒවා නෙමෙයි ඉම්පෝර්ටඩ් ඒවා හොඳයි වගේ මතයක් අපේ තියෙනවනේ. දැන් අපි හිතන්න පුතේ අපි වාහනයක් ගන්නකොට වාහනේ අපි සමහරක් වෙලාවට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියනකට වඩා කැමති මේඩ් ඉන් ජපාන්, මේඩ් ඉන් ජර්මන්, නේ මේඩ් ඉන් යුරෝප් ඔය වගේ තියෙනවට කැමතිනේ. අන්නේ මානසිකත්වයට අපි යනවා. ආර්ථික වෘද්ධියත් එක්ක රටේ නිෂ්පාදනය වැඩි, මිනිස්සු අතේ සල්ලි වැඩි. සල්ලි වැඩි නිසා මිනිස්සු හිතනවා ලෝකල් දේවල් නෙමෙයි අපිට ඉම්පෝර්ටඩ් අයිටම් තමයි හොඳ කියලා. සා වේගෙන් ආනයනය කරනවා රට තුලට භාණ්ඩ. රට තුලට භාණ්ඩ ආනයනය කරනකොට ලංකාවේ රුපියල් ටික එළියට යනවා. අපේ සල්ලි ටික එළියට ඇදිලා යනවා. අපි විදේශ භාණ්ඩ ආනයනය කළාම අපේ මුදල් ටික එළියට ඇදිලා යනවා. එතකොට පුතේ යන්නේ එකත් තුල ගෙවුම් ශේෂයට අහිතකර බලපෑමක් එන්න පුළුවන්. මොකද අපි රට ආර්ථික වෘද්ධියකට ගිහිල්ලා තියෙන්නේ. රටේ නිෂ්පාදනය වැඩි, මිනිස්සුන්ගේ ආදායම් වැඩි. ආදායම් වැඩි නිසා මිනිස්සු දේශීය දේවල් නෙවෙයි ආනයනික භාණ්ඩ භාවිතයට පෙළඹෙනවා. එතකොට රටේ විදේශ විනිමය ටික, ඒ වගේම රටේ තියෙන මුදල් ටික එළියට ඇදිලා යන්න පුළුවන්. රයිට්. ඔකේ තියෙනවා ආර්ථික වෘද්ධිය නිසා ආදායම් වැඩි වී පාරිභෝගික ඉල්ලුම ශක්තිමත් වී ආනයන සඳහා වන ඉල්ලුම වැඩි වී වෙළඳ ශේෂයට අයහපත් බලපෑමක් ඇතිවීමෙන් ගෙවුම් ශේෂ අසමතුලිතතා
පැන නැගිය හැක කියලා තියෙනවා. ඊළඟට බලන්න ඊළඟ එක. ඊළඟ එක කියලා කියන්නේ අංක 3. අංක 3 ලියන්න. පූර්ණ සේවා නියුක්තිය හා මිල ස්ථායීතාව යන අරමුණු. 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 පරස්පර වේ. පූර්ණ සේවා නියුක්තිය හා මිල ස්ථායීතාව යන අරමුණු පරස්පර වේ. මොකද්ද මේ කියන්නේ? පූර්ණ සේවා නියුක්තිය ළඟා කරගන්න ගියොත් අපිට මිල ස්ථායීතාව කැප කරන්න වෙනවලු. පූර්ණ සේවා නියුක්තියකට යන්න ගියොත් අපිට මිල ස්ථායීතාව කැප කරන්න වෙනවලු. ඇයි ඒ? පූර්ණ සේවා නියුක්තියකට යනකොට අපිට මිල ස්ථායීතාව කැප කරන්න වෙන්නේ ඇයි? මෙන්න මෙහෙමයි පුතේ. පූර්ණ සේවා නියුක්තියකට යනවා කියලා කියන්නේ මොකක්ද? මෙහෙම හිතන්නකෝ. පූර්ණ සේවා නියුක්තියකට යනකොට රටේ මිනිස්සු හැමෝටම රැකියාවල් තියෙනවා. රැකියාවල් තියෙනකොට හැමෝගේ මතේ ආදායම් වැඩි. නේ? පූර්ණ සේවා නියුක්තියකදී හැමෝටම රැකියාවල් තියෙනවා. හැමෝගේ මතේ ආදායම් වැඩි. ආදායම් වැඩි වෙනකොට මොකද වෙන්නේ රටේ? භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම නැත්නම් අපි කියනවා සමාහාර ඉල්ලුම ඉහළ යනවා නේ. දැන් අපි හිතනකො අපි හැමෝටම රස්සාවල් තියෙනවා. හැමෝගේ මතේ සල්ලි තියෙනවා. භාණ්ඩ වල තියෙන ඉල්ලුම වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම ඉහළ යද්දී ඉල්ලුම වැඩි වීම නිසා ඉල්ලුමෙන් ඇදුණු උද්දමනයක්. ඉල්ලුම වැඩි වීම නිසා රටේ බඩු මිල ඉහළ යන්න පුළුවන්. උද්දමනකාරී තත්ත්වයක්. ඉල්ලුමෙන් ඇදුණු උද්දමන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නේ දැන් අපි හැමෝටම රස්සාවල් තියෙනවා, ආදායම් තියෙනවා, භාණ්ඩ ඉල්ලනවා, ඉල්ලුම වැඩි බඩු මිල ඉහළ යනවා. එහෙනම් පූර්ණ සේවා නියුක්තියකදී උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. අන්න පූර්ණ සේවා නියුක්තිය කියන්නේ හොඳ අරමුණක්. හැබැයි ඒ අරමුණ ළඟා කරගන්න යනකොට රටේ මිල ස්ථායීතාව බිඳ වැටිලා උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. රයිට්? උද්දමනය අන්න එක අපි කියන්නේ ඒ අරමුණු ගැටෙනවා කියලා. ඔතන බලන්න ප්‍රසාරණාත්මක සංකෝචනාත්මක කතාව අපි ඉස්සරහදී කියලා දෙන්න. නමුත් උතන කියන ප්‍රසාරණාත්මක සාර්වාර්ථික ප්‍රතිපත්තිය යොදා ගැනීමෙන් සේවා නියුක්තිය වැඩි කිරීමට උත්සාහ කිරීමෙන් වැටුප්පා මිල ගණන් ඉහළ ගිහිල්ලා උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රසාරණාත්මක කියලා කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදනයේ වැඩි වෙන ආකාරය, සේවා නියුක්තිය වැඩි වෙන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තිය යොදාගත්තොත් ඒක තුළ මිනිසුන්ගේ ආදායම් වැඩි, වැටුප් වැඩි, ආදායම් වැඩි. ඒක නිසා සමහර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දී බඩු මිල ඉහළ යන්න පුළුවන්. උද්දමනකාරී තත්ත්වයක් පැන නගින්න පුළුවන්. එතකොට පූර්ණ සේවා නියුක්තිය එක පැත්තකින් අපිට හොඳයි රටේ හැමෝටම රස්සාවල් දෙන එක. හැබැයි රටේ හැමෝටම රස්සාවල් දුන්නොත් රටේ මිනිසුන්ගේ ආදායම් වැඩි, වැටුප් මට්ටම් වැඩි, රට ඇතුළු උද්දමනකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට එන්න අංක 4. 4 වෙනි එක ලියන්න. ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා 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 සාධාරණත්වය යන අරමුණු ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා සාධාරණත්වය යන අරමුණු එකිනෙකට ගැටේ. ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා සාධාරණත්වය යන අරමුණු එකිනෙකට ගැටේ. ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා සාධාරණත්වය යන අරමුණු එකිනෙකට ගැටේ. මොකද මේ කියන්නේ? ආර්ථික වෘද්ධිය වැඩි කරගන්න ගියොත් ඒක සාධාරණත්වය කියන අරමුණත් එක්ක ගැටෙනවලු. ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා සාධාරණත්වය යන අරමුණු එකිනෙකට ගැටේ. පුතේ ආර්ථික වෘද්ධිය වැඩි කරගන්න නම් නිෂ්පාදනයේ රටේ වැඩි වෙන්න එපා. ආර්ථික වෘද්ධියකට නම් රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන. රටේ නිෂ්පාදනය වැඩි වෙනකොට රටේ දැවැන්ත ව්‍යාපාර බිහි වෙන්න ඕනනේ. දැන් ආර්ථික වෘද්ධියකදී රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන, දැවැන්ත ව්‍යාපාර බිහි වෙන්න ඕන. මේ ව්‍යාපාර බිහිවීමත් එක්ක නිෂ්පාදනයේ වැඩිවීමත් එක්ක නිර්මාණය වෙනවා මේ ව්‍යාපාරවල අයිතිකාරයෝ ගාව විශාල ධනයක් නිර්මාණය වෙනවා. ඒ වගේ මේක වැඩ කරන කම්කරු පන්තියක් නිර්මාණය වෙනවා. රටේ ආර්ථික වර්ධනයකට යද්දී රටේ නිෂ්පාදනයේ වැඩි වෙනකොට ව්‍යාපාරවල අයිති ව්‍යාපාරික පැලැන්තියක් බිහි වෙනවා. ඒගොල්ලෝ ගාව ඊට ඉහළ ධනයක් තියෙනවා. ඒවා වැඩ කරන කම්කරු පැලැන්තියකුත් බිහි වෙනවා. ඒගොල්ලෝ ගාව එච්චර මුදල් නැති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ආර්ථික වර්ධනයකදී නිෂ්පාදනය වැඩි කරන්න යනකොට තියෙන කෙනාටම දවත් ධන එකතු වෙලා නැති කෙනාට ධනෙ තවත් නැති වෙලා මේ ඇති නැති පරතරය වැඩි වෙලා ආදායම් ව්‍යාප්ති විෂමතාවල් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි අපි 4 වෙනි කරුණ විදිහට කිව්වේ. මොකද්ද අපි කිව්වේ 4 වෙනි කරුණ විදිහට කිව්වේ ආර්ථික වෘද්ධිය ඉහළ නංවා ගැනීම හා සාධාරණත්වය කියන අරමුණු ගැටෙනවා. ආර්ථික වෘද්ධිය වැඩි කරන්න යනකොට රටේ සාධාරණ ආදායම් ව්‍යාප්තිය කියන එක නැති වෙලා යනවා. සල්ලි තියෙන ව්‍යාපාරික පන්තියට තවත් සල්ලි වැඩි වෙනවා. කම්කරුවන්ට තවත් දුප්පත් නැත්නම් ඒගොල්ලෝගේ ජීවන තත්ත්වය තවත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා අංක 6. 6 වෙනි එක ලියාගන්න.
6. 6 නෙවෙයි 5. පස්වෙනි එක ලියාගන්න. තව එකක් තියෙනවා අංක 5. පස්වෙනි එක ලියාගන්න. ආර්ථික වෘද්ධිය හා ආර්ථික වෘද්ධිය හා ආර්ථික වෘද්ධිය හා ආර්ථික වෘද්ධිය හා තිරසාර සංවර්ධනය යන අරමුණු එකිනෙකට ගැටේ. ආර්ථික වෘද්ධිය හා තිරසාර සංවර්ධනය. තිරසාර සංවර්ධනය අපි කියනවා දරණීය සංවර්ධනය. කියන මේ අරමුණු එකිනෙකට ගැටෙනවලු. ආර්ථික වෘද්ධියයි තිරසාර සංවර්ධනයයි. ආර්ථික වෘද්ධියකට යන්න පුළුවන් අපිට. ආර්ථික වෘද්ධිය කියන්නේ නිෂ්පාදනයේ ඉහළ නංවන එකනේ. මූර්ත දලදේශීය නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනය ආර්ථික වෘද්ධිය කියලා කියන්න පුළුවන්. ආර්ථික වෘද්ධියකට යනකොට රටේ දලදේශීය නිෂ්පාදනය වැඩි වුණාට ඒකෙන් සමහරට තිරසාර සංවර්ධනයට හානි වෙන්න පුළුවන්. තිරසාර කියන්නේ ස්ථීර සංවර්ධනයක්. ඒකෙදී ආර්ථික පැතිකඩ, පාරිසරික පැතිකඩ, සමාජ පැතිකඩ කියන පැතිකඩවල තුනම බලන්න ඕනේ. කියන්නේ ආර්ථිකය හොඳ වෙන්න ඕන. පරිසරෙත් හොඳ වෙන්න ඕන. පරිසරෙත් ආරක්ෂා වෙන්න ඕන. සමාජෙත් ආරක්ෂා වෙන්න ඕන. දැන් අපි ආර්ථික වෘද්ධියකට යනකොට විශාල ආර්ථික වෘද්ධියකට යනකොට අපිට සමහරට සිංහ රාජ්‍ය ආසන්න කැලෑ කපන්න වෙයි. සමහරට පරිසරය විනාශ කරන්න වෙයි. කැලෑ කපලා කැලෑ මැද්දෙන් අධිවේගී මාර්ග හදනවා. ඒතකොට ආර්ථික වෘද්ධිය කියන අරමුණ ළඟා කරගත්තට තිරසාර සංවර්ධනයකට යන්න බෑ. මොකද පාරිසරික පැතිකඩ මිඳ වැටෙනවා. දැන් අපි ගත්තොත් මෙහෙම හිතන්නකෝ තිරසාර සංවර්ධනය කියන එකේ ඇත්තටම අපි කතා කරනකොට කියනවා පැතිකඩවල් තුනක් තියෙනවා. එකක් තමයි පාරිසරික පැතිකඩ. කාට හරි ඕනනම් ලියා ගන්න. පාරිසරික පැතිකඩ. අනිත් එක තමයි සමාජීය පැතිකඩ. අනිත් එක තමයි ආර්ථික පැතිකඩ. ඇත්තටම ආර්ථික වෘද්ධියකදී සැලකිල්ලට ගන්න ඔය ආර්ථික පැතිකඩ විතරයි. රටේ නිෂ්පාදනය හා ආදායම ඉහළ නැංවීම විතරයි. රටේ නිෂ්පාදනය හා ආදායම ඉහළ නංවන්න අපි අධිවේගී මාර්ග හදනවා, ගුවන් තොටුපළවල් හදනවා, වරායවල් හදනවා. හැබැයි ඒ තුල පරිසරය විනාශ වෙනවා. එතකොට පාරිසරික පැතිකඩ මිද වැටෙනවා. අන්න ඒක නිසා අපිට ආර්ථික වෘද්ධියකට යනකොට සමහර විට තිරසාර සංවර්ධනය පාරිසරික පැතිකඩ බිඳ වැටෙන්න පුළුවන්. සමහරට සමාජීය පැතිකඩ. සමාජ මිනිස්සු අතර තියෙන සුහදතාවය නැති වෙන්න පුළුවන්. සමාජයේ වංචා, දූෂණ, අපරාධ වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක නිසා ආර්ථික වෘද්ධිය ළඟා කරගත්තට අපිට මෙතන තිරසාර සංවර්ධනයේට ස්ථිරසාර සංවර්ධනයකට යන්න බැරි වෙනවා. අපේ පාරිසරික පැතිකඩ, සමාජ පැතිකඩ ඒක තුල දුර්වල වෙන්න පුළුවන් නේ. අන්න ඒක තමයි අපි කියන්නේ මේ අරමුණුත් ගැටෙනවා. ඒ වගේම අපි තිරසාර සංවර්ධනය ගැනම හිතලා පරිසරය ආරක්ෂා කරන් ගියොත් ආර්ථික වෘද්ධිය අපේ අඩාල වෙන්න පුළුවන්. හරිනේ. එහෙනම් මේවා දෙපැත්තක් තියෙනවා. දැන් අපි සිංහ රාජ්‍ය ආරක්ෂා කරොත් ආයක හොඳයි. පාරිසරික පැතිකඩ හොඳයි. නමුත් ආර්ථික වෘද්ධිය කියන්නේ ඒක නිසා සමහරක් වෙලාවට අපිට එතන හොටෙල් එකක් හදන්න තිබිච්ච අවස්ථාව නැති වුණා වෙන්න පුළුවන්. අධිවේගී මාර්ගයක් එතනින් යන්න තුනන එක නැති වුණා වෙන්න පුළුවන්. ඒතකොට ආර්ථික වර්ධනයට ඒක සමහරක් වෙලාවට අහිතකර වෙන්න පුළුවන්. හැබැයි අපිට ආර්ථික වර්ධනයට යන්න ඕන කියලා සිංහ රාජ්‍ය කපලිවල ලෝක මැද්දෙන් පාරක් හදලා හොටෙල් එකක් හදලා හැදුවොත් ඒක ආර්ථික වර්ධනයේ පැත්තෙන් හොඳ වුණාට පාරිසරික පැතිකඩ අපිට නැතිවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම නේ in between these two we need some kind of balance. අපිට මේ දෙක අතර හොඳ balance එකක් ඕන. balance එකක් ඕන. එතකොට අන්නේ balance එක තියාගන්න ඕනේ. ඒක ටිකක් අමාරු වැඩක්. මොකද ආර්ථික වර්ධනයට යනකොට තිරසාර සංවර්ධනය කියන පැතිකඩවල් බිඳ වැටෙනවා. වගේම අන්න ඒ නිසා මේ දෙක අපි අතර කියනවා ගැටීමක් තියෙන්න පුළුවන්. මොකක්ද එහෙනම් අපි අවසාන වශයෙන් කිව්වේ ගැටීමක් තියෙනවා කියලා? කාරණා දෙකක් කිව්වා. මොකද්ද? මොන පැතිකඩවලද? ආර්ථික වෘද්ධිය හා තිරසාර සංවර්ධනය යන අරමුණු ගැටෙන්න පුළුවන්. පොඩ්ඩක් ඔතන යට ඉඩක් තියෙනව නේද චුට්ටක්. ආයෙක නිසා පොඩ්ඩක් ඕනනම් ලියලා තියාගන්න. මෙහෙම. ආර්ථික වෘද්ධිය යනු අපි මේවා ඉස්සරහ උගන්නනු නිකන් ලියන්න කමක් නැහැ. ආර්ථික වෘද්ධිය යනු ආර්ථික වෘද්ධිය යනු මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වැඩිවීමයි. මූර්ත මෙහෙම ලියන්න. ආර්ථික වෘද්ධිය යනු කියලා ලියන්න එපා. ආර්ථික වෘද්ධිය මනිනුයේ කියලා ලියන්න. මෙහෙම ලියන්න. ආර්ථික වෘද්ධිය මනිනුයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වැඩිවීම මගිනි. ආර්ථික වෘද්ධිය මනිනුයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වැඩිවීම මගිනි කියලා ලියනවා. ආර්ථික වෘද්ධිය මනිනුයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වැඩිවීම මගිනි. ආර්ථික වෘද්ධියකදී කියන්නේ ආර්ථික වර්ධනයක්. ආර්ථික වෘද්ධිය මනිනුයේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ අඛණ්ඩ වැඩිවීම මගිනි කියලා තව ලියන්න. ආර්ථික වෘද්ධියකදී ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වරහන් තුල නිෂ්පාදන ධාරිතාව. ආර්ථික වෘද්ධියකදී ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වරහන් තුල නිෂ්පාදන ධාරිතාව ඉහළයයි. ආර්ථික වෘද්ධියකදී ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වරහන් තුල නිෂ්පාදන ධාරිතාව ඉහළයයි.
හරි. ඊට පස්සේ අලුත් රූලකින් ලියන්න. තිරසාර සංවර්ධනය යනු. 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 වර්තමාන පරම්පරාව විසින් තිරසාර සංවර්ධනය යනු වර්තමාන පරම්පරාව විසින් වර්තමාන පරම්පරාව විසින් තම අවශ්‍යතා සපුරා ගන්නා විට වර්තමාන පරම්පරාව විසින් තම අවශ්‍යතා සපුරා ගන්නා විට අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට බාධා නොවන අයුරින් වර්තමාන පරම්පරාව තම අවශ්‍යතා සපුරා ගන්නා විට අනාගත පරම්පරාවල අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට බාධා නොවන අයුරින් එය සිදු කළ යුතු බවයි. සිදු කළ යුතු බවයි. එය සිදු කළ යුතු බවයි. තිරසාර සංවර්ධනයේදී එය සිදු කළ යුතු බවයි. තිරසාර සංවර්ධනයේදී පාරිසරික සමාජීය ආර්ථික යන පැතිකඩ තුනම අවධාරණය කළ යුතුය. පාරිසරික සමාජීය ආර්ථික යන පැතිකඩ තුනම අවධාරණය කළ යුතුය. right. හරි. ඒ ඇති. එතකොට ඔන්න අපි කිව්වේ මොකද්ද ඔය කිව්වේ මේ අරමුණු අතර ගැටීම් ඇති වෙන අවස්ථා. ඔතන යට කියනවා අවසාන වශයෙන් මෙලෙස අරමුණු ගැටෙන විට ඒවා සියල්ල එකවර අත්පත් කර ගැනීම අසීරුය. එතන යට අර ඉරි දෙක ඇතුලේ තියෙනවා. එම නිසා සාර්වාර්ථික අරමුණු දිනා ගැනීමේදී අරමුණු අතර තුලනයන් පවත්වා ගන්නා ආකාරයට පවත්වා ගැනීමට ප්‍රතිපත්ති සම්පාදකයන් උත්සාහ දරයි. එමෙන්ම එම ගැටුම අවමෝන ආකාරයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමට ඔවුන් උත්සාහ දරයි. එතන තියෙන උදාහරණයක් විදිහට ඔය දීලා තිනවා ආර්ථික වෘද්ධිය හා තිරසාර සංවර්ධනය අතර ගැටුම අවම කරන්න ඕන කියලා. හරි මේ එක ආර්ථික අරමුණක් ඉටු කරගන්න යනකොට තව එකක් බිඳ වැටෙන්න පුළුවන්. මෙන්න මේ ගැටීම් අවම වෙන විදිහට ආර්ථික ප්‍රතිපත්ති රටක හදන්න ඕන. right. එතකොට අපි අද ඊටාම චූටි කොටසක් කතා කරේ. පොඩි කොටසක්, පොඩි හැඳින්වීමක් වගේ. අපි ඊළඟ කොටසින් නැවත හමු වෙමු. මේ අවසන් වෙන්නේ ඔයගොල්ලෝගේ පළවෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එක. හරි. බොහොම ස්තුතියි.